කවුද බ්‍රිජ් එක අරිනකොට මාර ගඳයි. ඇයි අර මාළු කුණු වෙලා. අන්න ඒ වගේ ප්‍රෝටීන් අඩංගු ආහාර නරක වෙනවා අපි කියනවා පූති භවනේ. පූති භවනේ මොකද තමයි ගඳ ගන්න. ගෙදර මීයක් මැරිලා ඉන්නවා වහලේ. එක දවසක් යනකොට ගඳේ ඉන්න බෑ. උතුම ගඳක්. මෙයා මේ ආහාර නරක කරනවා කියලා මොකද කරන්නේ? මෙයා මේ ආහාරය විනාශ කරනවා. ඒ කියන්නේ මෙයා මේ ආහාරය කනවා. මෙයා මේ ආහාරය කනවා. මෙයා මේ ආහාරය කනවා. ගොඩක් වෙලා පාරක ගෙවල් වල තමයි මේවා තියෙන්නේ. අලුත් ඒවා ලෝවන දුම කියලා ගන්නෑ. මේකට කියන්නේ දුම. දුමේ දානවා කියලා කියන්නේ දුමේ දානවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුර පුතාලා හැමෝටම. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. හරි හොඳයි. ඉතින් කට්ටිය නම් ඇවිත් ඉන්නවා. දික වර්ෂාවක් වැටෙනවා. දරුණු වැස්සක් නේද? ලොකු වැස්සක්. වැස්ස කොච්චර ලොකු වුණත්, වැස්ස කොච්චර දරුණු වුණත් ඔයාලා පන්තියට ආවා. මම පන්තිය පටන් ගන්නවා. පන්ති කරයි යන් අපි. නේද? ඔයාලා මෙහෙම දෙයක් තියෙනවා මේ චාර්ජර් වලට එහෙම ෆෝන් ගහන් ඉන්න එපා. චාර්ජර් එකට පිටි දින චාර්ජර් එකට එහෙම ගහන් ඉන්න එපා. එහෙම වුණොත් අකුණක් ආවොත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ චාර්ජරේ ෆෝන් එකට ගහලා තියන්න එපා. දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. මොකද්ද මේ පවර් බැංක් එකක් වගේ එකක් තියෙනවනේ අන්න ඒකෙන් කරන්ට් එක දුන්නට කමක් නැහැ. නැත්තම් දැනට පොඩ්ඩක් වැස්ස අඩු වෙනකම් නේද මේ අපි චාර්ජරේ නැතුව ටික කරන්න. හොඳයි. එhmenan අද අලුත් පාඩම පටන් ගන්නවා. අලුත් පාඩම පටන් ගන්නවා 8 වසර 13 වෙනි පාඩම. අපි දැන් 8 වසර පාඩම් 12ක් ඉවරයි. 8 වසර විෂය නිර්දේශයේ පාඩම් ඔක්කොම තියෙනවා. හයි. මොකද්ද කවිස්ස මැසේජ් එකක් දාලා තියෙන්නේ? 8 වසර පාඩම් ඔක්කොම තියෙනවා 15. පාඩම් 15යි. පළවෙනි වාරයට පාඩම් 5යි. දෙවෙනි වාරයට පාඩම් 5යි. තුන්වෙනි වාරයට පාඩම් 5යි. මේ විදිහට පාඩම් ඔක්කොම 15ක් තියෙනවා. ඔය 15න් අපි මේ වෙනකොට පාඩම් 12ක් ඉවරයි. පාඩම් 12ක් අපි අවසන් කරලා තියෙනවා. පාඩම් 12ක් ඉවරයි. තව අපිට තියෙන පාඩම් 3යි. මේ පාඩම් 3න් පාඩම් එකමාරක් මේ ටියුට් එකේ තියෙනවා. මේ පාඩම් 3න් පාඩම් එකමාරක් මේ පොතේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලට තියෙනවා ආහාර පරිරක්ෂණය කියන පාඩම සහ සෞරග්‍රහ මණ්ඩලය ගැන තියෙන පාඩමින් භාගයක් මේ ටියුට් එකේ දාලා තියෙනවා. ඊට අමතරව බලන්න ඔය ටියුට් එකේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඔය ප්‍රශ්න පත්‍රය ඔයාලා දැන් අද බදාදා හෙට නෙමෙයි අනිද්දා වෙද්දී ඔය ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරන්න අපි අනිද්දාගේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. හරිද? එතකොට මෙතන ඉන්න සියලුම දෙනා ළඟ මම හිතනවා දැන් මේ වෙනකොට ටියුට් එක ඇති. සියලුම දෙනා ටියුට් එක අරගෙන ඇති. ටියුට් ගත්තේ නැති අයත් ඇති. බුත්තල තව ටියුට් 4ක් විතර වගේ ඉතුරුලා තියෙනවා. පැල්ලස්සේ අනුර සර් ළඟ ටියුට් 5ක් විතර වගේ ඉතුරුලා තියෙනවා කියලා කිව්වා. ටියුට් ගත්තේ නැති අය ඉන්නවනම් හෙට දිනේදී ටියුට් එක අරගන්න. මොකද දැන් ටියුට් එක දෙනවා කියලා සති දෙකකට කලින් ඉඳන්ම කියලා තිබුණා. ගිය සතියේ සෙනසුරාදා ඉරිදා කියන්නේ ගිය සෙනසුරාදා ඉරිදා සමුදා අඟහරුවාද කියන දවස් 4ම එක දිගට ටියුට් දුන්නා. ඉතින් ගන්න කට්ටිය මුලින් අරගෙන අරගත්තා. ඉතින් පරක් වෙච්ච කට්ටියට ආයතරයක් ගන්න වෙන්නේ සෙනසුරාදාට. එහෙම නැත්නම් මං ඉන්න වෙලාවක ගෙදරට ඇවිල්ලා ගන්න ඕනේ. හරි. ඉතින් මම හැම වෙලාවෙම ගෙදර නැති නිසා අර කියන වෙලාවට මෙන්න එක තමයි ගොඩක් හොඳ. හරි. අපි එනම් බලමු අලුත් පාඩම මොකද්ද? ආහාර පරිරක්ෂණය. අලුත් පාඩම 13 වෙනි පාඩම තමයි ආහාර පරිරක්ෂණය. ආහාර පරිරක්ෂණය. හරි. ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ සරලව කියනවනම් ආහාර නරක නොවි කල් තබා ගැනීම. ආහාරයක් නරක නොවි කල් තබා ගැනීමට තමයි අපි කියන්නේ ආහාරයක් පරිරක්ෂණය කරනවා කියලා කියන්නේ. හරි. ඒකට ආහාරය නරක වෙන්නේ ඇයි? ඔයාලා මට කියන්න බලන්න ආහාරයක් නරක වෙන්නේ මොකක් වුණාමද? ආහාර මත සුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා ආහාර
ආහාරය නරක වෙනවා කියන්නේ ආහාරය අපි කෑවා කියලා නරක වෙන්නේ නැහැ. නේද? ආහාරයක් සතෙක් කෑවා කියලා නරක වෙන්නේ බොහොම අඩුයි. හැබැයි ආහාර මත සුද්ධ ජීවියෙක් වර්ධනය වෙනකොට විශේෂයෙන් මතක තියාගන්න ආහාර මත වර්ධනය වෙනවා දිලීර වර්ධනය වෙනවා. ආය ආහාර මත වර්ධනය වෙනවා බැක්ටීරියා. ආහාර මත දිලීර වර්ධනය වෙනවා. ආහාර මත බැක්ටීරියා වර්ධනය වෙනවා. මේ ආහාර මත දිලීර එහෙම නැත්නම් බැක්ටීරියා වර්ධනය වීම නිසා ආහාරය අපිට පරිභෝජනයට ගන්න බැරි තත්යකටපත් වෙනවා. මට කියන්න නරක වෙච්ච ආහාරයක් ඔයාලා මේ නරක වෙච්ච ආහාරයක ස්වභාවය මොකක්ද? ඔයාලා දන්නේ ඉතින් කියන්න බෑ. නරක වෙච්ච ආහාරයක ස්වභාවය මොනවා වගේද? ගන්ධය ඇතිවීම වර්ණය වෙනස් වීම. එයාගේ වර්ණය වෙනස් වෙනවා. නේද? වයනය වෙනස් වීම. වයනය කියන්නේ අතින් දැන් අපි හිතමුකෝ අඹ ගෙඩියක්. හොඳ අඹ ගෙඩියක් නම් අතර ආයතන ටිකක් තද ගතියක් තියෙනවා. නරක වෙච්ච අඹ ගෙඩියක් අතින් අල්ලපු ගමන් චුරුස් ගාලා පයින්නවා. හිතන් තක්කාලි ගෙඩියක්. තක්කාලි ගෙඩියක් තියෙනවා මොකක් හරි අපි දුන්න ගෙදර එළවලු වට්ටියක දාලා තියෙන්නේ. තක්කාලි ගෙඩිය උඩින් හොඳට පේනවා. අපි අතර ගන්නකොට යට ඇඟිලි ටික ඇතුළට එවිලා යනවා. නරක වෙලා කුණු වෙලා. ඉඹලා බැලුවම ගඳයි, පට්ට ගඳයි. නේද? බැරිලත් මේ වගේ නරක වෙච්ච එකක් කෑවොත් තමයි අජීර්ණයක් හැදෙන්න පුළුවන්, බඩේ අමාරුවක් හැදෙන්න පුළුවන්, වමනේ යන්න පුළුවන්. අසනීප වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙයාගේ ගුණයක් නැති වෙලා යනවා. ඒ කියන්නේ ආහාරයෙන් නරක වෙනකොට එයාගේ ලක්ෂණ තිබිච්ච වර්ණය නැති වෙනවා. එයාගේ අතර දැනෙන ස්වභාවය වයනේ නැති වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට ගන්න නරක වෙනකොට පාන් කෑල්ලක් නරක වෙද්දී අතින් ඇලෙන ස්වභාවයක් එනවා. නේද? මෙයාගේ රසය නැති වෙලා යනවා. මෙයාගේ ගන්ධය, තිබිච්ච සුවඳ නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට ආහාර මත සුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා එයාගේ වර්ණය, වයනය, ගන්ධය, ඊළඟට එයාගේ ගුණය මෙන්න මේවා නැති වෙලා යනවා. අන්න ඒකට අපි කියනවා ආහාරයක් නරක වුණා කියලා. හරිද? ආහාරයෙන් නරක වුණා කියලා කියනවා. එතකොට ප්‍රධාන වශයෙන් ආහාර නරක වෙන්න බලපාන්නේ මෙන්න මේ සුද්ධ ජීවී. සුද්ධ ජීවී විතරක් නෙමෙයි. තව කට්ටිය ඉන්නවා. දැන් බලන්නකෝ. ඔයාලා කවුපි තම්බන්න එහෙම නැත්නම් කඩල තම්බන්න කියලා කඩෙන් ගෙනල්ලා ටික දවසක් කඩල ටික ගෙදර තියන් ඉන්නවා. පස්සේ අපි මේක තම්බන්න කියලා ගනිද්දී අපිට පේනවා මේවා ගුල්ලෝ ගිහිල්ලා ගුල්ලෝ ඉන්නවා. ගුල්ලන් විසින් මේක විනාශ කරනවා. ඒ කියන්නේ කොහොමද? ගුල්ල ඇවිල්ලා සිදුරු කරලා විතර දැම්මට පස්සේ එයාගේ කීටයා ඒක සිදුරු කර ඒක ආහාරයට අරගෙන එයා විනාශ කරනවා. එයාගේ අපද්‍රව්‍ය ඒක තුල දානවා. මට ගුල්ලා විතරක් නෙමෙයි ඉපියා කියලා පොඩි මේ මැස්ටික් වගේ සතෙක් ඉන්නවා. අන්න ඒ වගේ මහා ජීවීන්, ඇහැට පේන ජීවීන්ට කියන්නේ මහා ජීවීන්. මේ කටේ සුද්ධ ජීවීන්. මේ කටේ සුද්ධ ජීවීන්. එතකොට ගුල්ලා. يعني ඉපියන්. මෙන්න මේ වගේ සතුන්. මෙයාට කියන්නේ මහා ජීවී. අනුවත් හරිද? ඔව් අනුවත් හරි. අනුවත් දැන් බලන්නකො යාලවල එහෙම නේද? බෝංචි වල බණ්ඩක් වල ආපේ පණුව ඉන්නේ. පණුව. මේකට කියනවා මහා ජීවීන් කියලා කියනවා. මෙයාට කියන්නේ මහා ජීවී. අය සුද්ධ ජීවීන් කියන්නේ ඇහැට පේන්නේ නැති කට්ටිය. ඇහැට පේන හැටි කියන්නේ මහා ජීවී. මෙන්න මෙයාලා ආහාර නරක කිරීමට දායක වෙනවා. හරිද? ආහාරය නරක කිරීමට දායක වෙනවා. එතකොට අපි දැන් කිරි ගිනාපු කිරි එකක් පරණ වෙනවා. එතකොට මොකද මේ කැටි ගැහෙනවා. ඊළඟට පාන් වගේ දෙයක් නරක කරනකොට අපි නාහෙට අරන් ඉවලා බැලුවොත් එහෙම අපිට දැනෙනවා ගඳක් එනවා. සැර ගඳක්. අපි කියන පැසීම කියලා. පැසීම. දැන් ගෙදර මාළු දාලා තියනවා ෆ්‍රිජ් එකේ. අපි දන්නේ උදේ ඉඳන් රැ වෙනකම් ෆ්‍රිජ් එක ඕෆ් වෙලා. අපි කොහොමද කර හේතු නිසා වැස්ස වෙලා ඉතින් ඕෆ් කරා ඔන් කරන්න බැරි වුණා. පහවදා ෆ්‍රිජ් එක අරිනකොට මාර ගඳයි. ඇයි අර මාළු කුණු වෙලා. අන්න ඒ වගේ ප්‍රෝටීන් අඩංගු ආහාර නරක වෙනවා අපි කියනවා පූති භවණය. පූති භවණය වලට තමයි ගඳ ගන්න. ගෙදර මීයක් මැරිලා ඉන්නවා වහලේ. එක දවසක් යනකොට ගඳේ ඉන්න බෑ. පුදුම ගඳක් එන්නේ. හරි? පුදුම ගඳක් එන්නේ. ඒ ගඳ මොකද්ද? ඒ යාගේ ඇඟේ තියෙන මේ මස් පේශි මේවා ප්‍රෝටීන් වලින් හැදිලා තියෙන්නේ. ප්‍රෝටීන පූති භවණය වෙනවා. ප්‍රෝටීන පූති භවණය වෙනකොට තමයි පුදුම ගඳක් ඉන්නේ. කුණු ගඳ එන්නේ එතකොට.
සීනි සහිත ආහාර, පිටි සහිත ආහාර පැසීමකට ලක් වෙනවා. පැහෙනවා. එතකොට නිකන් රාගඳක් වගේ. රාගඳක් වගේ තමයි ඉන්නේ පැසීමකට ලක් වෙනවා. ඊළඟට තෙල් සහිත ආහාර මුඩු වෙනවා. අහලාද නේ? මුඩු වීම. හෝටල් එක මුඩු වෙලා. හරි. ඊළඟට ගෙදරට ගෙනාවු දොඩොල් කෑල්ල පරණ වෙලා. ඒක මුඩු වෙලා. නාය තිබ්බම 아무තු මුඩු ගඳයි. මේ මුඩු ගඳ කියන එක හොයාගන්න පුළුවන් පන්සලට ගිහිල්ලා වැස්සට තෙමිච්ච පහනක් අරන් ඉබලා බලන්නකෝ. ආන්නේ කියන මුඩු ගඳ කියන එක. මුඩු වීම. තෙල් සහිත, ලිපිඩ සහිත ආහාර මුඩු වීම. හරි. ඊළඟට කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ පිටි සහ සීනි අඩංගු ආහාර ඒව නරක වෙනවට අපි කියන්නේ ආයකට අපි කියන්නේ ඒකට කියන්නේ පැසීම. හරි. ඊළඟට ප්‍රෝටීන් බහුල ආහාර ඒවට කියන්නේ ඌති භවනේ. ඔව් මතක තියාගන්න මේ වචන ටික. ඔයිට අමතරව මෙහෙම දෙයක්ත් වෙනවා. හිතන්නකෝ ගෙදරට අඹ කඩනවා අඹ කඩලා ගෙදර ගෙනලා තියන් ඉන්නවා. මොකට අඹ ගෙඩි දෙක තුනක් කනවා. තව ඉදිච්ච තියෙනවා. ඔක්කොම දැන් කන්න බෑ ඒක හෙට කමු කියලා තියන් ඉන්නවා. පහුදා බවුන්ට අඹ ගෙඩි ඉදිලා වැඩි. කැපුවට පස්සේ නිකන් මැද නිකන් ඔක්කොම නිකන් බෙරි වෙලා වගේ. දැකලා ඇති ඔයාලා එහෙම වෙලා තියෙනවා. මේක හොඳටම පේන්න තියෙනවා කටු අනෝද. දන්නවනේ කටු අනෝද කියන ඒවා. ලොකු ගෙඩි තියෙන කටු අනෝද. ආන්නේ ඒවා. ඒක නියම ගානට ඉදුනම ඒ වෙලාවෙම කන්න ඕනේ. ඒක හවසට දවල් වෙද්දි හොඳට ඉදිලා තිබිලා. මේක රැයට කනවා කියලා රැය වෙනකන් තිබ්බොත් අර ගෙඩිය කපන්නත් බෑ. ඒ තරමට ඉදිලා වැඩි වෙනවා. පහුදා ගත්තොත් එහෙම පහුදා වෙනකන් තිබ්බොත් මොකද වෙන්නේ? ඒක තියලා තිබ්බ තැන අර ගෙඩිය බරට යා චප්ප වෙලා යනවා. හරිද? ඒ කියන්නේ ඉදිලා වැඩි වෙනවා. දැන් ගස්ල භෝගයේ දේවල් ඉදිලා වැඩි වෙනවා. peer වගේ දේවල් බලන්නකෝ. peer ගහින් ගෙඩියක් හොඳට පැහිච්ච ඉදෙන්න ඉදීගෙන යන ගෙඩියක් කඩලා කනකොට හරි රසයි. හැබැයි ගොඩක් ඉදුණාට පස්සේ කන්න බෑ. ඉදිලා වැඩි. දැන් වෙරළු වගේ දේවල් බලන්නකෝ. උදේ ගහින් වැටෙන ගෙඩි ටික අවුරලා ගෙනලා තියන් ඉන්නවා සෝදලා. පහෝදා උදේ උඩ අතින් අල්ලන්න බෑ. මේ නරක් වෙලා නෙමෙයි. ඉදිලා වැඩි. ඉදිලා වැඩි. ආනේ ඉදිලා වැඩි කියලා කියන්නේ අපි. ඒකට කියන්නේ ස්වයං වියෝජනය. ගොඩක් ඉදිලා. හරිද? ස්වයං වියෝජනය. ඒ වගේම තව දෙයක් වෙනවා. දැන් පළතුරු විතරක් නෙමෙයි. පළතුරු විතරක් නෙමෙයි. හරිද? සමහර ආහාර වලත් ඔය වැඩි වෙනවා. දැන් බලන්නකෝ ඔයාලා දන්නවා දැන් කිරි පිටි ගත්තොත්. කිරි පිටි දෙනවා. එක එක පැකට් කරපු ආහාර තියෙනවා. දැන් ඒව ඇතුළට සුද්ධ ජීවින්ට යන්න බෑනේ. ඒ ඇතුළට සුද්ධ ජීවින්ට යන්න බෑ. දැන් බීම වර්ග. හැබැයි ඒකේ ගහලා දෙන එක්ස්පයර් ඩේට් එකක්. කල්ලිකුත් වීමේ දිනයක් ගහලා තියෙනවා. ඇයි ඒ කල්ලිකුත් වීමේ දිනයක් ගහන්නේ? කාලයක් යනකොට එයාලා තුල තියෙන රසායන ද්‍රව්‍ය ටික වෙනස් වෙලා වෙනස් රසායන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එතකොට ඒක පරිහරණය සුදුසු නැහැ. එතකොට ඒක පරිහරණයට සුදුසු නැහැ. ඔන්න ඕකට කියනවා ස්වයං වියෝජනය. ඒකට අපි කියන්නේ ස්වයං වියෝජනය. ඒ කියන්නේ ආහාරයක තියෙන රසායනික ද්‍රව්‍ය තව විදිහට කියනවා නම් එන්සයිම්. ආහාර තුල තියෙන රසායනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ආහාරයක් ගත්තම දැන් පළතුරු ගත්තොත් පළතුරු ඉදීමට අදාළ රසායනික ද්‍රව්‍ය. ඒවා එන්සයිම්. හරි? එහෙම නැත්නම් අපි හිතුව වෙනත් ආහාර වර්ග. හරි? පැකට් කරපු බිස්කට් එකක්, පැකට් කරපු කිරිපිටි. ඒ වගේ දේවල් ඉන්නත් පුළුවන්. ඒවා තුළ තියෙන රසායනික ද්‍රව්‍ය. කාලයක් ගත වෙන විට එයාලගේ තියෙන ක්‍රියාකාරීත්වය නිසා ඒ ආහාරයේ වෙනස්කම් ඇති කරනවා. ඒ ආහාරය තුළ තියෙන රසායන ද්‍රව්‍ය මගින්ම ඒ ආහාරයේ වෙනස්කම් ඇති කරනවා. ආන් ඒ විදිහට. හරි? ආන් ඒ විදිහට මේ ආහාර තුළ ඉබේම ඒ ආහාරය තුළ තියෙන රසායන ද්‍රව්‍ය මගින්ම ඉබේම වෙනස්කම් ඇති වෙනවා. අන්න ඒකට කියන්නේ අපි ස්වයං වියෝජනය. ඒක තමයි ස්වයං වියෝජනය. හරිද? පළතුරු වරනම් පළතුරු ඉදිලා වැඩි වෙනවා. හරි? ඒ කියන්නේ පළතුරු ගෙඩිය අමු පළතුරු ගෙඩිය මේ මෝරනවා. මෝරපෙදී ඉදෙනවා. ඉදිච්ච එක ඉදිලා වැඩි වෙලා යනවා. අනේ ඒවට අපි කියන්නේ ස්වයං වියෝජන. ඒවට කියන්නේ ස්වයං වියෝජන. එතකොට ඒකට සුද්ධ ජීවීන් සම්බන්ධ වීමක් නැහැ. හරි? එතෙන්ට සුද්ධ ජීවීන් සම්බන්ධ වීමක් නැහැ. එතෙන්දි සිදු වෙන්නේ ඒ ආහාරය තුල තියෙන ඒ ආහාරය තුලම තියෙන රසායනික ද්‍රව්‍ය. හරි.
අපි එන මුල් ටික ලියාගමු ඉක්මනට. ආහාර පරිරක්ෂණය කියන තැන ඉඳන් ස්වයං වියෝජනය දක්වා ඉක්මනට අපි ලියාගමු. හරි ලේසි මේ පාඩම. හොඳට දෙතුන් සැරයක් කියවනම් තව කෙනෙකුට උගන්වන්න පුළුවන් තත්ත්වෙට ඔයාලා වත් වෙනවා. හරි ඉක්මනට ලියාගමු. හොඳයි. හරි. දැන් එහෙනම් බලමු අපි මොකද්ද මේ ආහාර පරිරක්ෂණය කියන්නේ කියලා. හරි. දැන් එතකොට දැන් අපි දන්නවා ආහාරයක් නරක වීම සඳහා බලපාන හේතු සාධක කීපයක් තියෙනවා. ඔන්න බලන්න. ආහාර නරක වීම සඳහා බලපාන හේතු සාධක තමයි එක සුද්ධ ජීවීන්. එකක් සුද්ධ ජීවීන්. දෙවෙනි කඩේ තමයි මහා ජීවීන්. දෙවෙනි කඩේ තමයි මහා ජීවීන්. තව එකක් තමයි රසායනික ද්‍රව්‍ය. මේකනේ ස්වයං වියෝජනය කියන්නේ. මේක තමයි ස්වයං වියෝජනය කියලා කියන්නේ. හරි. දැන් එතකොට ආහාරය නරක වෙන්න බලපාන්නේ මෙන්න මේ හේතු කාරණා තුනක්. හරි. එක කට්ටිය තමයි සුද්ධ ජීවි. අනික කට්ටිය තමයි මහා ජීවි. ඒ කියන්නේ ගුල්ලන්, ඉපියන්, පණුවන් වගේ චූලි සත්තු. හරි. ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය. මෙන්න මේවා. හරි. ආහාරය නරක වෙන්න බලපාන්නේ ඔන්න ඔය කියන සාධක ටික නම් අපිට මේ සාධක නතර කරොත් හරි අපිට පුළුවන් නම් සුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්න බැරි වෙන්න ආහාරය එහෙම නැත්නම් සුද්ධ ජීවීන්ට ළඟා වෙන්න බැරි වෙන්න ආහාරය පරිස්සම් කරන්න පුළුවන්. හරි මහා ජීවීන් ඒ කියන්නේ පණුවන් ඉපියන් ගුල්ලන් වගේ සත්තුන්ගෙන් ආහාරය ආරක්ෂා කරගන්න අපිට උපක්‍රම යොදන්න පුළුවන්. ඊළඟට ආහාරය තුලම තියෙන රසායනික ද්‍රව්‍ය වල වෙනස් වීම ඇතිව සිදුවන වෙනස් වීම පුළුවන් තරම් අවම කරන්න පුළුවන්. මොකද ආහාර තුල තියෙන රසායන ද්‍රව්‍ය වල සිදුවන වෙනස් වීම අපිට නතර කරන්න බෑ. ඒක හැබැයි අපි දුන එක සතියකින් වෙනවා කියලා. ඒක සතියකින් නැතුව අපිට පුළුවන් සති දෙකකින්. සති දෙකක් දක්වා දික් කරන්න. ආන්න ඒ වගේ අපිට මොනවා හරි ක්‍රම තියෙනවා නම් අන්න ඒ ක්‍රම වලින් අපිට පුළුවන්කම තියෙනවා මේ ආහාරය නරක නොවි කල් තියාගන්න. මේ ආහාර නරක නොවි කල් තියාගන්න අපිට හැකියාව තියෙනවා. හරි එතකොට මේ ආහාරයන් නරක නොවි කල් තබා ගන්නා ක්‍රියාවලියේදී අපි කරන්නේ ප්‍රධාන වශයෙන් එකක් තමයි ආහාරයට සුද්ධ ජීවීන් ඇතුළු වීම වළක්වන. ආහාරයට සුද්ධ ජීවීන් ඇතුළු වීම වළක්වන. ඊළඟට ආහාරය මත සුද්ධ ජීවීන් වර්ධනයට අවශ්‍ය කරන පරිසරය නැති කරනවා. ආහාරය මත සුද්ධ ජීවීන් වර්ධනයට අවශ්‍ය කරන පරිසරය නැති කරනවා. ඒ කියන්නේ සුද්ධ ජීවීන් වර්ධනයට අවශ්‍ය කරනවා උෂ්ණත්වයේ තෙතමනය උණුසුම සහ තෙතමන ඊට පස්සේ මෙයාට අදාළ උපස්තරය කියන්නේ දැන් ආහාරේන ආහාරය. හරි බත් නම් බත් කියන්නේ ආහාර සුදු ජීවය හැදෙන උපස්තරය. පාන් නම් පාන් කියන්නේ සුදු ජීවය හැදෙන උපස්තරය. අපි දුන බනිස් කියන ආහාරය ගත්තොත් සුදු ජීවය හැදෙන උපස්තරය තමයි බනිස් ගෙඩිය. හරි? ඒකට ඒක නැති කරන්න බෑනේ. ඒක කොහොමද තියෙනවනේ. ඒක තමයි පරිස්සම් කරන්න. ඒතකොට අපිට සුදු ජීවීන්ට ළඟා වෙන්න බැරි වෙන්න මේක පරිස්සම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ඍජුව බලපාන ජලය එහෙම නැත්නම් තෙතමනය ඊළඟට උෂ්ණත්වය ආන්න දේවල් අපිට පාලනය කරන්න පුළුවන් නම් ඒකම මහා ජීවීන් ඒ කියන්නේ මැස්සන්ට මේ මැස්සෝ මොකද වෙන්නේ මැස්සා බිත්තර දානවා බිත්තරේ පණුව හැදෙනවා මැස්සන්ට ඊළඟට ඔය ගුල්ලන්ට වගේ සත්තුන්ට ළඟා වෙන්න බැරි වෙන්න අපිට ඒක හොඳට ආවරණය කරලා වහලා තියන්න පුළුවන් නම් ආන්න අපිට ආහාරයක් රැක ගන්න පුළුවන්කම තියෙනවා වැඩි කාලයක්. හරි. අපිට මෙන්න මේක තමයි අපි කියන්නේ ආහාර පරිරක්ෂණය කියලා. හරි. ආහාර පරිරක්ෂණය කියන්නේ ඔන්න ඔක. ඒතකොට ආහාර පරිරක්ෂණයේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තමයි මොකද්ද? මෙන්න මේ කියපු කට්ටියට මේ මෙයාලට ළඟා වෙන්න බැරි වෙන්න ආහාරය හදන්න ඕන. ඒකනේ අපි මේ සුදු ජීවිත ඇතුළේ වීම වළක්වන්න.
දැන් බලන්න කිරිපිටි බෑග් එකක් හොන්දට සීල් කරලා තියෙනවානේ. ඇතුළට මොකොත් යන්න බැරි වෙන්නේ. දැන් බලන්න කඩේ තියෙන ෆ්‍රෙෂ් මිල්ක් බෝතල් වල අර දින කාඩ්බෝඩ් පෙට්ටි වගේ මොකක්ද එකගෙන තියෙන්නේ. ඒක නිකන් රාක්කේ තියලා තියෙන්නේ. හැබැයි ඔකේ මූඩිය ඇරියොත් ෆ්‍රිජ් එකේ තියන්න ඕන අනිවාර්යයෙන්. මූඩිය වහලා තියෙන තුරු සුද්ධ ජීවින්ට යන්න බෑ. ඇයි ඒක සම්පූර්ණයෙන් වටේ සුද්ධ ජීවින්ට යන්න බැරි වෙන්න සීල් කරලා තියෙන්නේ, ආවරණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. හරිද? ඒ විතරක් නෙමෙයි. ඔයාලා මොනවා කිරි පැකට් ඒවා බලන්න. ඒක දුර ඒවක් පැකට් එක පිටින් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පැකට් එක කැඩුවා නම් ඒක සම්පූර්ණයෙන් බීල් ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් පස්සේ ඒකේ භාගයක් බොන්න තියා ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම හොඳ සීතල තියෙන තැන. ඒ කියන්නේ සුද්ධ ජීවින්ට ඇතුල් වෙන්න බැරි වියලි තෙතමනේ රහිත සිසිල් පරිසරයක කියන්නේ ශීතකරණයක් තුර තබන්න ඕන. හරි. එතකොට ජලයේ උෂ්ණත්වය වගේ සාධක අපිට පාලනය කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ආහාරයක් නරක වෙන්නේ නැති වෙන්න අපිට එයාගේ තෙතමනේ අඩු කරලා. ඒ කියන්නේ බලන්න ගොඩක් ඒවා වේදලා කියන්නේ ඒක දැන් කරවල. දැන් මාළු අල්ලුවට පස්සේ ඒ මාළුව අල්ලගත්තට පස්සේ ටික කාලයක් ඇතුළත ඒක ආහාරයට ගන්න ඕන. නැත්නම් කුණු වෙනවා. එහෙම නැත්නම් මොකද පුළුවන්? මේ මාළු කපලා වේලනවා, ලුණු දාලා වේලනවා. අන්න බලතර ජලී ඉවත් වෙනවා. ලුණු දාලා වේලුවම ජලී ඉවත් වෙනවා. අපි ඒක කියන කරවල කියන. කාලෙත් තියාගන්න පුළුවන්. ලුණු දාලා වේලන තියෙන කරවල. මේ කාලයක් තියෙනවා. ජාඩිද එහෙම නැත්නම් මේක දාන්න පුළුවන් ශීතකරණය. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය ගොඩාක් අඩු වුණාම සුද්ධ ජීවිත ක්‍රියා කරන්න බෑ. සීතලයි. සීතල නිසා ක්‍රියා කරන්න බෑ. හරිද? අයිස් කැට දෙන්න. right. දැන් අයිස් කැට තුල මාළු වල පෙට්ටිය දාලා අයිස් කැට දාන්නෙත් ඒකයි. සීතලයිනේ. සුද්ධ ජීවිත ක්‍රියා කරන්න බැරි වෙනවා. එහෙනම් ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ ආහාර නරක වීමට බලපාන සාධක කෘතිමව පාලනය කරලා ආහාර කල්තබා ගැනීමේ ක්‍රියාවලිය. ඊළඟට මේ ආහාර කල්තබා ගැනීමේ ක්‍රියාවලිය එහෙනම් පරිරක්ෂණ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනක් යටතේ අපි කරනවා. පළවෙනි එක තමයි ආහාරයට සුද්ධ ජීවීන් ඇතුල් වෙන්න තියෙන සියලුම මාර්ග අවහිර කරනවා. ඊළඟට මෙයාලගේ මේ ආහාරයේ තෙතමනේ සහ උෂ්ණත්වය කියන එක පාලනය කරනවා. ඊළඟට අනිත් එක තමයි මහා ජීවීන්ගෙන් සිදුවන හානි. ඒ කියන්නේ ඇහැට පේන්නේ ඉන්න සත්තු පණු වර්ගයම කුල්ලෝ එයාලගෙන් සිදුවන හානි පුළුවන් තරම් අවම වෙන විදිහට මෙයාව අපි අපඩා කරගන්න ඕනේ. හරිද? නොතැනදී තියෙනවා නම් අහන්න ඔය අතර. එහෙනම් අපි මේ දෙකත් ඉක්මනට ලියගමු. ආහාර පරිරක්ෂණය හා පරිරක්ෂණ ක්‍රියාවලිය. හොඳයි. එතකොට මේ පරිරක්ෂණ ක්‍රියාවලිය ක්‍රම දෙකකට අපි සිදු කරනවා. හරි? ඒ කියන්නේ මේ ආහාර කල්තබා ගැනීමේ ක්‍රියාවලිය අපි ක්‍රම දෙකකට අපි සිදු කරනවා. මේක දැනටත් ඔයාලා ගෙවල් වල මේවා කරන දේවල්. හරි? මේවා අමුතුවෙන් අපිට ඉගෙන ගන්න ඕන දේවල් නෙමෙයි මේවා. ඇත්තටම ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් ඇහුවොත් ආච්චිලා සීයාලාගෙන් ඇහුවොත් ඔයාලා අනිවාර්යෙන් ඔයාලට මේක ගැන ගොඩාක් හොඳ විස්තරයක් කියලා දෙයි. හරි? මේ විද්‍යාව කියන්නේ ඇත්තටම මේ ප්‍රායෝගික පාඩමක්. ඒ කියන්නේ අපි එදිනෙදා කරන කියන දේවල් වලින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ විෂයට අදාළව. එතකොට බලමු අපි ආහාර පරිරක්ෂණය කියන්නේ තව විදිහට කියනවා නම් ආහාර කල්තබා ගැනීමට සාම්ප්‍රදායික ක්‍රම මොනවද අපි භාවිත කරපු කියලා. සාම්ප්‍රදායික ක්‍රම. එකක් තමයි ලුණු දානවා. ලුණු දැමීම. දැන් මේක දැන් මේ කාලේ දකින්න නැති දෙයක් තියෙනවා. මම පොඩි කාලේ දැකලා තියෙනවා. ඇත්තටම මේ ආහාර කල්තබා ගැනීම කියන ක්‍රියාවලිය ඉස්සර ඉඳන්ම කරපු දේවල්. දැන් ඔන්න අහන්න ඔයාලගේ ආච්චිලාගෙන් සීයාලාගෙන් ඇහුවොත් එහෙම ඔයාලා ගෙවල් වල ඕන තරම් තියෙනවා මේ දැන් නැහැ. දැන් දෙහි කල් තියාගන්න ක්‍රම දැනුත් තියෙනවා. දෙහි කල් තියාගන්න ක්‍රමයක් තියෙනවා. මොකද දෙහි හැදෙන කාලෙදී මේ දෙහි ඔක්කොම අරගෙන කෑලි කපලා ලුණු කැට දාලා අවුවේ තියලා වේලලා අර ඉස්මයි ඔක්කොම බෝතලෙට දාලා වහලා තියලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔකට අපි කියන ලුණු දෙහි කියලා. නේද? කණ්ඩත් ආසෙන් සමහර අය. ඉතින් එහෙම ලුණු දෙහි හැදුවට පස්සේ මොකද වෙන්නේ?
අර දෙහි තියෙන කාලෙදී දෙහි ගස්සට වැඩිලා කුණු වෙලා යනවා. දෙහි නැති කාලේ දැන් ඔයාලා දන්නවා සමහර කාල තියෙනවා. සමහර කාලවලදී දෙහි ගෙඩියක් කියන්නේ දෙහි ගෙඩි 3ක් විතර එන්නේ රුපියල් 100යි. හරි දෙහි ගෙඩි 3ක් විතර හම්බ වෙන රුපියල් 100යි. හරිද? එතකොට ඒ වගේ කාලයකදී අපිට පුළුවන් නේ ඒ වගේ කාලෙදී අපිට පුළුවන් අර දෙහි කල් තියාගන්න මොකක් හරි ක්‍රමයක්. හරිද? කල් තියාගන්න මොකක් හරි ක්‍රමයක් හදලා තියාගත්තා නම් අපිට පුළුවන්කම තියෙනවා අර නැති කාලේ නැවත ප්‍රයෝජනෙ. එතකොට ඒ ලුණු දැමීම. හරිද? දැන් ලුණු දාලා ඔය විදිහට කල් තියාගන්න තව ආහාර වර්ග තියෙනවා. අඹ වගේ දේවල් ලුණු දාලා තියාගන්න පුළුවන්. හරිද? එතකොට මොකද්ද වෙන්නේ මේ ලුණු දැම්මම? දැන් අහනවා සමහර ගෙවල් මෙන්න මෙහෙමක් තියෙනවා. අර ගෙදර ඉස්සර හදනවා 3-5 ගුලියක්. ඉස්සර මට මතකයි අපේ ගෙදරත් හදලා තිබ්බ දැන් නෑ දැන් 3-5 පැකට් තියෙනවනේ. ඉස්සර තියෙන 3-5 ගුලියක් කියලා හදන. ඒ කියන්නේ ගුලියක් හදනවා කියලා කියන්නේ ඔය 3-5 වලට ගොනවා සුගුදුරු කොත්තමල්ලි අනමනේ ඔක්කොම දාලා අඹරලා ගුලියක් හදා ගන්නවා. ඒ ගුලිය හදලා ඒක උඩින් ලුණු කැටයකුත් තියලා තියෙනවා. ලුණු කැටයක් තියෙනවා ඒක. එතකොට මොකද වෙන්නේ? අර ලුණු ගියලා ගුලිය වටේ මෙහෙම ගාන්න වටේට බේරිලා යනවා. ඊට පස්සේ ඔගේ පණුව හැදෙන්නේ මොකුත් නැහැ. ලුණු කැටේ උඩ තියෙනවා දිගට. හරි ලුණු කැටේ දියවලා ඉවරුනොත් තව ලුණු කැටයක් තියෙනවා. මොකද්ද වෙන්නේ අතරම? ලුණු දැම්මට පස්සේ වෙන්නේ ලුණු මත සුද්ධ ජීවීන් වර්ධනය වෙන්නේ නැතිව යනවා. ලුණු මත සුද්ධ ජීවීන් වර්ධනය වෙන්නේ නැහැ. මතකද ඉගෙනුවා පාඩමක් වහලට විතරණය සහ ආශ්‍රිතය කියලා එකක්. මතකද? මතකයි සර්. විතරණය කියන්නේ මොකද්ද? විතරණය කියන්නේ මොකද්ද? ඉක්මනට කියන්නේ. හරි විනාඩියක් දෙන්න විතරණය සහ ආශ්‍රිතය කියන දේ ඉක්මනට මතක් කරගන්න විනාඩියක් දෙන්නේ. විතරණය සහ ආශ්‍රිතය ඉක්මනට මතක් කරගන්න. විස්තරණ කියන්නේ අංශු වැඩි තැනක ඉඳලා අඩු වෙනකට ගමන් කරන එක. කිරීම. අංශු වැඩි තැනක අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට වැඩි මාධ්‍යයක් තුලින් අංශු සාන්ද්‍රණය අඩු වෙන දක්වා මාර්ගයේ පටලයක් කරා ජලය ගමන් ආශ්‍රිතය. සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයට ගමන් කිරීම. අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයට ගමන් කිරීම. සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානය දක්වා මාධ්‍යයක් තුලින් අංශ ගමන් කිරීම. ආශ්‍රිතය නම් වේ. ජලාංශ සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට ජලාංශ සාන්ද්‍රණය අඩු ස්ථානයට ගමන් පටලයක් කරා ජලාංශ ගමන් කිරීම ආශ්‍රිතය ලෙස හඳුන්වනවා. අංශු සාන්ද්‍රණය වැඩි වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයට දක්වා මාධ්‍යයක් මගින් ගමන් කිරීම. පටලයක් කරා ජලාංශ ගමන් කිරීම. ජලාංශ ගමන් කිරීම ආශ්‍රිතය ලෙස අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයකට ගමන් කිරීම අඩු ස්ථානය දක්වා මාධ්‍යයක් තුලින් ගමන් කිරීම. අංශාන්දරේ වැඩි ස්ථානයක සිට අංශාන්දරේ වැඩි ස්ථානය දක්වා අංශු ගමන් කිරීමට අපි කියනවා විතරණය. ආශ්‍රිතය කියන්නේ ජලාංශ සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට ජලාංශ සාන්ද්‍රණය අඩු ස්ථානය දක්වා ජලාංශ ගමන් කිරීම. අංශාන්දරේ වැඩි ස්ථානයේ සිට අංශාන්දරේ අඩු ස්ථානය දක්වා අර්ධපාරගාමී පටලයක් කරා ජලාංශ පමණක් විතරණය වීමට අපි කියනවා ආශ්‍රිතය කියලා. මෙන්න බලන්න. මේ තියෙන්නේ ආහාරයක්. බලිස් ගෙඩියක් වගේ මොකක් හරි දානක ආහාරයක් තියෙනවා. මොකක් හරි ආහාරයක්. හරිද? මේක මත ඉන්නවා මොකෙක් හරි සුද්ධ ජීවිය පණුවෙක් වගේ එකෙක් හිතන්නකෝ. සුද්ධමයි හරි ඉන්නවා ආහාර නරක කරන සතෙක් ඉන්නවා. මෙයා මේ ආහාර නරක කරනවා කියලා මොකද කරන්නේ? මෙයා මේ ආහාරය විනාශ කරනවා. ඒ කියන්නේ මෙයා මේ ආහාරය කනවා. මෙයා මේ ආහාරය කනවා. මෙයා මේ ආහාරය කාලා දානවා. හරිද? එතකොට ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? නොහෙම කාලා උගුරට විතරක් ඉන්නේ නැහැ. මෙයා මෙහෙම ඇතුළට යනවා. මේ කාගෙන
ඇතුළට යනවා මේ කාලනේ. කාලා නිකන් ඉන්නේ නැහනේ. කාලා මෙයා ජරා කරනවා මේක මත ජරා කරනවා. මේක මත මෙහෙම ජරා කරනවා. මෙයා මේක මෙහෙම ජරාව දානවා. මේක ඇතුලේ ජරාව දානවා මෙයා. ඒතකොට තමයි මේක නරක වෙන්නේ. නේද? දැන් අපි ලුණු දැම්මම මොකද වෙන්නේ ආහාරේ? ලුණු. දැන් මතකද ඔයාලට මෙන්න මෙහෙම කොටසක් කරා. අර ජලයේ මං කිව්වා පා කරන්න කියලා අලගෙඩියක්. මතකද මෙහෙම අලගෙඩියක් කපලා අලගෙඩියක් මෙහෙම අරගෙන ඒක ඇතුළේ මෙහෙම හරහට කපන්න කිව්වා. කපලා මේකට දාන්න කිව්වම මම මේකට දාන්න කිව්වා ලුණු සහිත ජලය. මේ නිකන් ජලය. ටික වෙලා ගියා මොකද උනේ? ජලය මේක ඇතුළට විසරණය වුණා. මතකද? ජලය මේක ඇතුළට විසරණය වුණා. හරි? ඇයි? ලුණු වල සාන්ද්‍රණය වැඩි. මෙතන ලුණු සාන්ද්‍රණය මේක ඇතුළේ ජල සාන්ද්‍රණය අඩුයි. මේ පිට ජල සාන්ද්‍රණය වැඩි. ඒ නිසා සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට සාන්ද්‍රණය අඩු ස්ථානට ජලය ගමන් කරා. ලුණු ආවේ නැහැ එළියට. ඇයි ඒ? මේ අල කෑල්ල හරහා ලුණු අංශ වලට යන්න බෑ ලොකුයි. ඕකම අනිත් පැත්තක් තුනා. මොකක්ද උනේ? මතක් කරගන්න දැන් පෞද්ගලික පාඩම් ඕනේ මේවට. හරි? ජල භාජනයක් ගත්තා. භාජනයක් අරගෙන ওই භාජනයට දැම්ම අල ගෙඩියක්. දැම්මේ කොහමද? අල ගෙඩිය ඇතුළට දැම්මේ ජලය. මේ තියෙන ජලය. මේ තියෙන්නේ ලුණු දියර. මෙහෙම තිබ්බම මොකද උනේ? ඉක්මනට කියන්න මතක ගන්න. ඔහොම තිබ්බම මොකද උනේ? ජලාංශු වැඩි අලගිරිය ඉඳලා ජලාංශු අඩු ලුණු ද්‍රාවණය මේක ඇතුලේ ජලය වැඩිනේ. මේක ඇතුලේ ජලය වැඩි. එළියේ ජලය අඩුයි. මේ ඔක්කොම ජලය මේකට උරා ගන්න. වැඩි ඕනේ නැහැ. දැන් ඔයාලා හිතලා බලන්න මෙහෙම. ඔයාලා යනවා මුහුදේ නාන්න. මුහුදේ නාපු අය ඉන්නව නේ මෙතන. එක සැරයක් හරි මුහුදේ නාපු අය ඇති. මුහුදේ නාපු අය නැත්නම් හරි. මුහුදේ නාපු අය නැත්නම් දැන් මොකද කරන්නේ? දැම්ම දුවන්න ඕනේ මුහුදේ කියලා නාන්න. එහෙමද නෑ? එපා එහෙම කරන්න එපා. කවදා හරි දවසක මුහුදේ නාන්න හම්බ වෙයි. මුහුදේ නාලා වැල්ලේ තෙල්ලම් කරලා ගෙදර එනකොට මූණු වල ඔක්කොම කළු පාට වෙලා. අතපය ඔක්කොම කරු උට්ටම් වෙලා. හරිද? දැන් අපි නිකන් මෙහි ආවේ පිටිනේ තෙල්ලම් කරා කියලා එච්චර කළු වෙන්නේ නෑ. හැබැයි මුහුදේ නෑම කළු වෙනවා වැඩි. හේතුවක් තියෙනවා. ඒක කියනවා මම පස්සේ. ඊට පස්සේ මුහුදේ නාලා ගෙදර ඇවිල්ලා දවස් 3-4ක් යනකොට ටික මේ මූණේ හැමතැනම පොතු ගැලවෙනවා. හැව අරිනවා වගේ පොතු ගැලවෙනවා. මෙන්න මේකයි හේතුව. මුහුදේ නානකොට අපේ ඇඟ තුල ජල සාන්ද්‍රණය අඩුයි. ඒ කියන්නේ අපේ සමේ ඇඟේ ජල සාන්ද්‍රණය මුහුදේ තියෙන ජල සාන්ද්‍රණයට වඩා වැඩි. ඇයි අපේ ඇඟේ මුහුදේ තරම් ලවණ නැහැනේ. මුහුදේ ලවණ සාන්ද්‍රණය ගොඩායි. ඇඟේ ලවණ සාන්ද්‍රණය අඩුයි. හරිද? ඒකට ඇඟේ ඇතුලේ ජල සාන්ද්‍රණය වැඩි. ඇඟේ ඇතුලේ ජල සාන්ද්‍රණය වැඩි. පිට මුහුදේ ජල සාන්ද්‍රණය ගොඩාක් අඩුයි. හරිද? එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ ඉබේටම ටික අපේ මේ සමේ තියෙන ජලය ඉබේටම යනවා පිට වෙනවා කොහාටද? අර මුහුදු ජලය. එතකොට මේ සම මතු පිට තියෙන ජල තට්ටුව ඉවත් වෙනවා සෛල වලින්. ආන් එහෙම ඉවත් වුණාම මොකද වෙන්නේ? මේ සම මතු පිට තියෙන සෛල තට්ටුව මැරෙනවා. ඒකම අවු ඉන්නකොට ඒවා පිච්චෙනවා. ඒකයි ගොඩක් කළු වෙන්නේ. පස්සේ කාලෙකදී දවස් 3-4කින් අර ඔක්කොම පොතු ගැලවෙන්නේ අර මැරිච්ච සෛල තට්ටුව. ඕම් ඔය වගේම වැඩක් වෙනවා සුද්ධ ජීවීන්ට. තොනහග. ඔය විදියම දෙයක් වෙනවා සුද්ධ ජීවීන්ට. අපි හිතමු අපි ආහාරයක් තියනවා මොකක් හරි. එහෙනම් අපි ලුණු කැටයක් කියලා. මේ ලුණු කැටයක් තියෙනවා මෙන්න. ලුණු කැටයක්. ඔය ලුණු කැටයේ උඩ සුද්ධ ජීවියෙක් ඇවිල්ලා මෙයා මේකට හිටියොත් මොකද වෙන්නේ මෙයා? මට කියන්නකෝ ජල සාන්ද්‍රණය වැඩි සුද්ධ ජීවියාගේ ඇඟේද ලුණු කැටයේද? සුද්ධ ජීවියාගේ සුද්ධ ජීවියා තුල ජලය වැඩි. ලුණු කැටයේ ජලය නැහැනේ. එතකොට මොකද වෙන්නේ? මේ සුද්ධ ජීවියාගේ සිට මේ ජලය ඔක්කොම ලුණු කැටයට උරා ගන්නවා. අනේ මේ සුද්ධ ජීවියා මොකද වෙන්නේ? මේ සුද්ධ ජීවියා මේ වේලිලා වගේ ගිහිල්ලා මැරිලා යනවා. අන්න ඒක වෙන්නේ. කරවල වල එහෙම බලන්නකෝ.
කඩේ කරවල තියෙනවා කුණු වෙන්නේ නැහැ නේ අයියේ. සුද ජීවීන් එනවා. ආපු ගමම මොකද වෙන්නේ? සුද ජීවීන් ආවට පස්සේ අර කරවල මත හරිද? අර කරවල මත සුද ජීවීන් වර්ධනය වුණාට පස්සේ හැදෙනකොට ඒකේ තියෙන ජලය සුද ජීවීන් අර ලුණු නිසා ඔක්කොම යාර තියෙන සුද ජීවීන් තියෙන ජලය අවශෝෂණය වෙනවා. ඒ සතු මැරිලා යනවා. දැන් ඔන්න එතකොට අපි දන්නා සුද ජීවියාගේ ඇඟේ තියෙන ජල ප්‍රමාණය වැඩි. ලුණු කැටේ තුළ තියෙන ජල ප්‍රමාණය අඩු. ඒ නිසා මොකද වෙන්නේ? සුද ජීවියා තුළ තියෙන ජලය සම්පූර්ණයෙන් ලුණු කැටේ සම්පූර්ණ නෙමෙයි කොටසක්. ලුණු කැටේට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ එතන විතරණය වෙනවා. ඒ විතරණය වෙච්ච ගමන් මොකද වෙන්නේ? සුද ජීවියාගේ ජලය නැති වෙලා සුද ජීවියා මැරිලා යනවා. ආන ලුණු දැමීම නිසා සිදු වෙන්නේ අන්න ඒක. මොන හොඳට මතක තියාගන්න. එහෙනම් ඔයාලගේ ටියුට් එකේ යටි සාම්ප්‍රදායික ක්‍රම නවීන ක්‍රම කියලා කොටස් දෙකක්. සාම්ප්‍රදායික කියලා කියන්නේ අතීතයේ අනුගමනය කළ ක්‍රියාමාර්ග. ඒක ලියලා තියෙනව නේද ටියුට් එකේ බලන්න. අතීතයේ අනුගමනය කළ ක්‍රියාමාර්ග කියලා ලියලා තියෙනවද බලන්න. ලියලා තියෙනවා. සාම්ප්‍රදායික ක්‍රම ඔක්කොම දීලා තියෙනවා. සාම්ප්‍රදායික ක්‍රම ටික ඔක්කොම දීලා තියෙනවද? ඔව් සර්. ලියන්න ඕනේ. මොකද මගේ අතේ ටියුට් එක නෑ ඒකයි. එතකොට එහෙනම් ලුණු දැමීමේදී වෙන්නේ මොනවාද? සුද ජීවීන් වර්ධනය අඩාල කිරීම. ඊළඟ දුම් ගැසීම බලමු. දුම් ගැසීම. දැන් ඔන්න හිතන්නකෝ ඔයාලගේ අම්මා කියනවා ලිපට පිම්මින් කියලා. මේ දවස්වල ගෑස් නෑනේ නේද? ගෑස් වලට වෙච්ච දේ දන්නවනේ. නේ? එක පාට රුපියල් 1500 විතර ගණන් ගියා. දැන් ගෑසුත් නැහැ. දැන් ගොඩක් කට්ටිය ලිප තමයි පත්තු කරන්නේ. ඔතන ලිප පත්තු වෙන්නේ නැති වුණාම අපි ගිහිල්ලා මේ ලිපට පිම්බිනවා. ලිපට පිම්බාම අර දුමත් සමහරට මූණට එනවා. ඔය ලිපේ දුම මූණට ආවොත් ඔයාලට මොකද්ද වෙන්නේ? ඉක්මනට කියන්න. ලිපේ දුම මූණට ආවොත් ඔයාලට මොකක්ද දැනෙන්නේ? ඇස් දානවනේ. ඇස් දානවා. නේද? දැන් බලන්නකෝ සමහර වෙලාවට දුම වැදිලා අඬලා වගේ ඇස් රතු වෙලා මූණ රතු වෙලා නේද? ඇයි ඒ දුම කියන එකේ දුමේ තියෙනවා රසායනික සංඝටක. ඒ දුමේ තියෙන රසායනික සංඝටක නිසා සත්තුන් තින්න බෑ. දැන් බලන්නකෝ අපි ඔය එක එක කොළ වර්ග දාලා දුම් ගස්සනවා වගේ ඇතුලේ දුම් ගහනවා. ඒකවල මොකද වෙන්නේ? මధుර යන්නේ යනවා. මధుර දඟලයක් පත්තු කරාම සමහර කට්ටියට ඇස් දෙවිලා දානවා. ඉතින් සමහර කට්ටියට නෑ. මොකද වෙන්නේ? මధుරවටත් ඒ දුම හරි අහිතකරයි. මధుර එක්ක යනවා සමහර මధుර මැරෙනවා. නේද? දුම කියන්නේ රසායනික ද්‍රව්‍ය වල එකතුවක්. එතකොට මේ රසායනික ද්‍රව්‍ය නිසා මොකද වෙන්නේ? අර ආහාරය නරක කරන්න එන ගොඩක් වෙලාවට සුද්ධ ජීවීන්ට වඩා මහා ජීවී. එතන ඉවත් කරන. ඒ කියන්නේ ගුල්ලන්ට, ඉපියන්ට, පණුවන්ට එන්න බෑ. ගොඩක් වෙලාවට මේ දුම් ගස්සලා කල් තියාගන්නේ ওই බඩේ රිංගු. හරිද? බඩේ රිංගු. ඊළඟට වේල කුමක් ඊළඟට ගොරකා මාළු වර්ග ඒ කියන්නේ මේ කරවල හරි එතෙන්ද මොකද වෙන්නේ අර දුම් ගහනකොට දැන් ඔය ඒ කියන්නේ දුම් ගස්සන්නේ කොහොමද ඒක මේ අමුතු දෙයක් නෙමෙයි ඔයාලා ගෙවල් වල තියෙන දුම කියලා එකක් තියෙනවා ඔයාලා ගෙදර ඒ කියන්නේ අර ලිප තියෙනවා නේ ගෙදර දර ලිප හරි මෙහෙම දර ලිප තියෙනවා මම දරලිප තියෙනවා දැන් මේක නෙමේ මුට්ටි කියලා උයන්නේ දරලිප තියෙනවා එතකොට මේ දරලිපට උඩින් මැස්සක් ගහලා තියෙනවා මේ දරලිපට උඩින් මේ තියෙනවා ලී දාලා මෙහෙම පොඩි මැස්සක් වගේ එකක් ගහලා තියෙනවා ලිපට උඩින් ඕක උඩ තියෙනවා එක එක මුට්ටි වර්ග තියෙනවා කොස්තර මුට්ටියක් තියෙන්න පුළුවන් මේකේ මෙහෙම කරවල කෑල්ලක් මෙහෙම එල්ලලා තියෙන්න පුළුවන් කරවල කෑල්ලක් එල්ලලා තියෙන්න පුළුවන් ඕකේ මේ පිළිවෙලට මේ පහළට බඩේරුම් කරලා එල්ලලා තියෙන්න පුළුවන් බඩේරුම් කරලා එල්ලලා තියෙන්න පුළුවන් ඕකෙම එල්ලලා තියෙනවා මොකද්ද පැණි මුලක් එල්ලලා තියෙන්න පුළුවන්. එක එක ඒවා තියෙනවා. දැන් ගොඩක් ඒවා පරණ ගෙවල් වල තමයි මේවා තියෙන්නේ. අලුත් ගෙවල් වල දුම කියලා එකක් නැහැ. මේකට කියන්නේ දුම. දුමේ දානවා කියලා කියන්නේ දුමේ දානවා. මොන අමුතෙන් දුම් ගත්තන්නේ මේ යට ලිපපත්තු වෙද්දී ඒක දුම නිතරම මේකට වදිනවා.
නිතරම මේ දුම වදිනවා මේ. හරිද? ඒ දුම වදිනකොට මොකද වෙන්නේ? ඒ වියලි වාත ධාරාව නෙන්නේ මේක උණුසුමක් තියෙනවනේ. මේ ඔක්කොම වේලෙනවා. වේලෙනවට අමතරව මොකද වෙන්නේ? අර දුම නිසා, ඒ දුමේ තියෙන රසායන ද්‍රව්‍ය නිසා සුද ජීවීන්ට හෝ ආහාර නරක කරන මහා ජීවීන්ට මේ කාටවත් මේක මත වර්ධනය වෙන්න බැරි වෙලා යනවා. අන්න ඒක තමයි දුම් ගැසීම කියන එකේ තියෙන ප්‍රයෝජනය. ඊළඟට වියලීම. එහෙම නැත්නම් වියලි වැලි තුල ගිල්වා තැබීම. දැන් දානවා කොස්තට වැලි වල දානවා. වැලි කොස්තට කියලා කියන්නේ ආයි දෙහි දානවා. දැන් දෙහි දානවා දෙහි අරගෙන දෙහි ඔය මේ තියෙන කාලෙදී දෙහි ගොඩක් අරගෙන ගෙදර කොහරි පෙට්ටියක් වගේ එකක් හදලා ඒකට වැලි පුරවලා බාගෙට වැලි දාලා ඒකට ඒක ඇතුලේ දෙහි තියෙන ඇටින් එකට එකක් ගෑවෙන්නේ නැති. ආයි වැලි වලින් වහනවා. දැන් වැලි වලින් වහනවා. ඒ වැලි කියන්නේ තාපේ ගමන් කරන්නේ නැති දෙයක්. වැලි හරහා තාපේ ගමන් කරන්නේ නැහැ. ගමන් කරන්නේ නැත්තේ නෑ ගොඩක් අඩුයි. හරි හිමීට වැලි ගමන් කරන්නේ. දැන් වැලි ඇතුලේ තිබ්බම අපි බාහිර පරිසරයේ උෂ්ණත්වය වැඩි වුණත් අඩු වුණත් අර දෙහි වලට ඒ බාහිර පරිසරයේ සිදුවෙන උෂ්ණත්ව වෙනස් වීම දැනෙන්නේ නැහැ. වැලි නිසා. ඒ වගේම සුද්ධ ජීවින්ට මේක ඇතුලෙන් යන්නත් බෑ. ඒ වගේම මේකට හානි කරන විවිධ මැස්සන්ට වගේ කියලා බිත්තර දාන පණුවන්ට යන්න බැරි වෙනවා. ඒ කියන්නේ සතුන්ගෙන් ආරක්ෂා වෙනවා. ඊළඟට උණුසුමෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේම මේකේ තෙතමනයත් ආරක්ෂා වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ කොස්තට වගේ දෙයක් දෙහි වගේ දේවල් වැලියට තිබ්බම වැලියට තියලා තිබ්බම කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි තෙතමනිය නම් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් මේක. තෙතමනිය අඩු වීම සමහර පොඩ්ඩක් වෙනවා. දැන් කොස්තට වගේ දේවල් වැලි වල තිබ්බම අර ඔක්කොම යකිලා පොත්ත විතරක් වෙනම එහෙම වැලි කොස්තට කියලා කියන්නේ දැකලා තියෙනවා. හරිද? එතකොට වැලි වල දැම්මම වෙන්නේ මොකද්ද? බාහිර පරිසර සාධක වලින් වෙන් වෙන නිසා කාලයක් තියාගන්න පුළුවන්. හරිද? දැන් ඉඟුරු කහ වගේ දේවල් පවා දැන් අමු ඉඟුරු අමු කහ ඒවා පවා තියන්න පුළුවන් වැලියට තියන්න. වැලියට තිබ්බම සමහරට පැලවෙනවත් ඔක. හරි. ඊළඟට වියලීම. වියලීම කියන්නේ වේලනවා. වේලුව මොනවද නැති වෙන්නේ? සුදු ජීවි වර්ධනයට අවශ්‍ය කරන සාධක දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ওই සාධක දෙකෙන් මොනවද නැති වෙන්නේ වේලුවම? තෙතමනේ තෙතමනේ නැහැ කියන්නේ. සුදු ජීවිත ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. තෙතමනේ නැතිච්ච ගාම සුදු ජීවිතවල එමේ අපිට උනා ජීවත් වෙන්න බෑ නේද? වියලීමේදී වෙන්නේ තෙතමනේ ඉවත් වෙනවා. එතකොට සුදු ජීවිත ජීවත් වෙන්න බැරි වෙලා යනවා. ඕව තමයි සාම්ප්‍රදායික ක්‍රම. මතක තියාගන්න ආහාර කල් තබා ගැනීම එහෙම නැත්නම් අපේ වාස අපි විද්‍යාත්මකව කියනවනම් ආහාර පරිරක්ෂණය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම ඔන්න කීයක් ඉගෙනවද? කීයක් ඉගෙනවද ඔයාලට සාම්ප්‍රදායික ක්‍රම? හතරක් ඉගෙනුවා. right. කියෝ බාණ්ඩේ හතර. ලුණු දැමීම ඊළඟට දුම් ගැසීම ඊළඟට මොනවද? වැලියට දැමීම වියලි වැලි වල බහා තැබීම වියලි. හරි. ඔව් විශේෂයෙන් වියලි වැලියට තෙත වැලි වල එහෙම නෙමෙයි දාන්න. වියලි වැලි. දැන් ඊට පස්සේ ගමු අපි නවීන ක්‍රම. මේ අලුත් විදිය. ඒ කියන්නේ විද්‍යාව හා තාක්ෂණය යොදාගෙන කරන කල් තබා ගැනීම. ඒක තමයි නවීන ක්‍රම. නවීන ක්‍රම නම් සෑහෙන්න තියෙනවා ඉතින්. විවිධාකාර ක්‍රම ශිල්ප යොදාගෙන මේ වියලීම කරනවා. මොකද මේ කල් තබා ගැනීම කරනවා. නවීන ක්‍රම යටතේ වියලීම තියෙනවා. ඔන්න බලන්න. මේ සාම්ප්‍රදායික ක්‍රමයකට වියලීම තියෙනවා. නවීන ක්‍රමයට වියලීම තියෙනවා. මේක වෙනස මේකයි. සාම්ප්‍රදායික ක්‍රමයට වියලීම කරන්නේ හරි. සාම්ප්‍රදායික ක්‍රමයට වියලීම කරන්නේ එක්ක අවුවේ දානවා එහෙම නැත්නම් දුමේ දානවා. අවුවේ දානවා දුමේ දානවා. නවීන ක්‍රමයට වියලීමට වෙනම උපකරණයක් තියෙනවා. ඕන්න අහගන්න. නවීන ක්‍රමයට වියලීමේදී ඒකට වෙනම උපකරණයක් තියෙනවා. මෙන්න මේක තමයි ඔයාලට ටියුට් එකේ දාලා තියෙන උපකරණය. මේකට කියන අපි සූර්ය වියලනය කියලා. මේකට කියන නම තමයි සූර්ය වියලනය. ඒක හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. සූර්ය වියලනය කියන එක හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? මෙතන තියෙනවා පෙට්ටියක්. මේක විනිවිද පේන පෙට්ටියක් වෙන්න පුළුවන් නැත්නම් ලෑලි පෙට්ටියක් වෙන්න පුළුවන්. උඩ වීදුරු ආවරණයක් තියෙනවා.
මේක උඩ වීදුරු ආවරණයක්. හරි. උඩින් තියෙනවා වීදුරු ආවරණයක්. පේන්නත් ඕනේ අපිට වීදුරු ආවරණයක්. මේ යට පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටියේ මේ වටේ මේක සිදුරු තියෙනවා. සාමාන්‍ය සිදුරු තියෙනවා. වටේ සිදුරු තියෙනවා. මේක ඇතුලේ තමයි අපි වේලන්න ඕන ආහාරය තැන්පත් කරන්නේ. දැන් මේක මේසයක් වගේ එකක් මත තමයි මෙහෙම තියලා තියෙන්නේ. මේ කකුල් තියෙනවා මේක මේසයක් වගේ. මේ පැත්තෙනුත් තව පෙට්ටියක් තියෙනවා මේක හරහට තියෙන්නේ පහළට. හරිද? මේ පෙට්ටිය ඇතුලේ සම්පූර්ණයෙන් කළු පාට ආවරණය කළු පාට දාලා තියෙන්නේ මේක කළු කරලා තියෙන්නේ. ඔයාලා දන්නවා කළු පාටයි නම් තාපය හොඳින් අවශෝෂණය කරනවා. නේද? තාපය කළු පාට පුස්තවල තාපය හොඳින් අවශෝෂණය කරනවා. මේක අපි 6 දී 7 දී ඉගෙනගෙන තියෙනවා. ඔයාලා බලන්න කළු පාට ඇඳුමක් ඇඳගෙන පාරේ බහලා යන්න බෑනේ. හරි අවුව තර දැනනවා හොඳ. දැන් අවුවේ කොහේ හරි ගියොත් එහෙම ඔළුවටත් තිබ්බ ඔළුව ගින්දර වගේ රස්නේ. ඇඟ එහෙම රස්නේ නැහැ. හේතුව මේ ඔළුව කොණ්ඩි කළු නිසා. මෙන්න මේ විදිහට පෙට්ටියක් තියෙනවා. හැබැයි මේක සිදුරක් තියෙන්නේ. මේ පැත්තේ සිදුරු තියෙනවා මේ පෙට්ටිය. මෙන්න මේ පැත්තේ මේ පෙට්ටිය සහ මෙන්න මේක දෙක එකට සම්බන්ධයි. මෙතනින් වැහිලා නැහැ. හරි. මෙතනින් වැහිලා නැහැ. හරි. ඒතකොට මෙතනින් මේ සිදුරු ටික මේ ඇතුලේ මේ කුහර මේ දිගට මෙහාට එකක් තියෙනවා. මෙහෙන් පටන් ගන්න කුහර මෙහාට එකම තියෙනවා. හරිද? දැන් එතකොට මේක රත් වෙනවා තමයි. රත් වෙනකොට රත් වෙච්ච වාතයට මොකද වෙන්නේ? මට කියන්න රත් වූ වාතයට මොකද වෙන්නේ? වාතය රත් වුණාම මොකද වෙන්නේ? මේ කියනවා කලින් පාඩම් වල. ඉක්මනට කියන්නේ වාතය රත් වුණාම මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙන එක ඇත්ත. ප්‍රසාරණය වෙනවා. නිකන් දැන් හිතන්න දැන් මේ අර මතකද අර මේ මෙහෙම එකක් පෙන්නන්නේ අර බීකරයක් අරගෙන මේක මැදින් අපි බෙදලා මේ පැත්තෙන් ඉටිපන්නවක් තියලා මෙහෙන් හඳුන් කුරුදුම දාලා මෙහෙම කීයේ මතකද? සංවහන ධාරාවක් ඇති වෙනවා. වාතයේ රත් වෙනකොට දැන් ඔයාලටම කියලා දුන්න 7 වසරේදී මතකද? සූර්ය ජල තාපකය. ඒකත් මේ වගේ. රත් වෙච්ච ජලය ඉබේට මේ කුඩට යනවා. මෙතනත් එහෙමයි. මෙන්න මේ කොටසේ තියෙන වාතය රත් වෙනවා. හරි? මේ කොටසේ තියෙන වාතය රත් වෙනවා. රත් වෙච්ච ගමන් උඩ ඉහළට යන්න පටන් ගන්නවා. සංවහන ධාරාවක් ඇති රත් වෙනවනේ. ඉහළට යන්න පටන් ගන්නවා. මෙතන තියෙන වාතය හරි මේක ඇතුලේ තියෙන වාතය රත් වෙලා මෙහෙම ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා මෙන්න මේ කුහරෙන් මේක ඇතුලට එනවා. මේක ඇතුලට එනවා. හරිද? දැන් මේ කොටසේ තියෙන වාතය රත් වෙනවා. රත් වෙලා මෙහාට එනවා. මේක ඇතුලේ තියෙන වාතය රත් වෙලා මෙහාට එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ පෙට්ටිය ඇතුලට එන්නේ රත් වෙච්ච වාතය. මේ වාතය මේක ඇතුලේ මෙහෙම ගමන් කරනවා. ගමන් කරලා මේ සිදුරු වලින් එළියට යනවා. මේ සිදුරු වලින් මෙහෙම එළියට යනවා. හරිද? එතකොට දැන් මේක ඇතුලේ තියෙන වාතය ඉහළට යද්දි මොකද වෙන්නේ? මේ අවට තියෙන සාමාන්‍ය වාතය මේක ඇතුලට ඇතුළු වෙනවා. මෙන්න මෙහෙම මේ සාමාන්‍ය වාතය මේකෙන් ඇතුලට ඇතුළු වෙනවා. බලන්න දැන් මේක අවුව තිබ්බම වෙන්නේ මොකද බලන්න? අවුව තිබ්බම මේ කොටස හොඳට රත් වෙනවා. මෙහෙත් රත් වෙනවා තමයි. හැබැයි මේක කළු පාට නිසා මේක හොඳට රත් වෙනවා. බලන්න ඔයාලා ටියුට් එකේ තියෙන්නේ එහෙම. මේ රූපේ දෙපැත්ත මාරුලා තියෙනවා නේද? ටියුට් පන් ඇඳේ අනිත් පැත්ත. මේක රත් වෙනවා හොඳට රත් වෙනවා. රත් වෙච්ච මේක ඇතුලේ තියෙන වාතය රත් වෙලා සංවහන ධාරාව විදිහට ඉහළ නගිනවා. ඉහළ නැගලා මේ කුටීරය තුලට ඇවිල්ලා ඒ කුටීරය තුලින් ගමන් කරලා මේක තියෙන සිදුරු වලින් එළියට යනවා. එතකොට මෙහෙන් වාතය ඇතුලේ එනවා. එතකොට මොකද වෙන්නේ? හැම වෙලාවෙම මේක හරහා රත් වෙච්ච වාත ධාරාවක් යනවා. උණුසුම් වාත ධාරාවක් මේක හරහා ගින මේ සිදුරු වලින් පිට වෙලා යනවා. ඔඩිනොත් රත් වෙනවා. මෙහෙන් රත් වෙච්ච වාත ධාරාවකුත් එනවා. එකපාර වැඩ දෙකයි. මොකද වෙන්නේ? මේක අවුව තිබ්බම අපි තුම කැරට් ගානට පෙති කපලා අවුව තිබ්බා. හවක් වෙනකොට කැරට් හොඳට වේලිලා. තාමයි නිකන් පැදුරක් දාලා අවුව තියනවට වඩා වැඩි ප්‍රමාණයක් මේක තුලදී වේලෙනවා. ඇයි? අවුවෙනොත් හිරුරස්නේ සත්‍මයා වේලෙනවා. ඒක මෙහෙන් එනවා උණුසුම් වාත ධාරාවක්. ඒ වගේ සත්‍මයා වේලෙනවා. හරි අන්න බලන්නකෝ. මේ නවීන ක්‍රමයක් වේලීමේ නවීන ක්‍රමයක්. දැන් ඔය හිතන්නකෝ ඔයාලා මොකක් අකරන් තකඩුවක් අරගෙන ඕක උඩ වේලන්න ඕන ටික තියලා මිදුරෙන් තියලා එනවා. දැන් මොකද වෙන්නේ? සමහර වෙලාවට බල්ලු දුවනවා නේ? බල්ලු දුවන ගමන් ඔතනට ගිහිල්ලා මේක වේලෙනවා කියලා වතුර ටිකක් පිහගෙන යනවා ඔකට. නේ? ඒ වගේ ප්‍රශ්න අපි දන්නේ නැහැ අන්තිමට. අපි දන්නේ නැහැ
වේලන් දීපුවට එක එක සතු ජරා කරලා ගියේ. නේ? කනවා සමහර කට්ටිය රසයි කියලා හොඳයි නේ අග්ගල රසයි කියලා කනවා වේල බුබත් වලින් හදන අග්ගල. බලද්දි බල්ලෝ එකට ආවච අඩුපාඩු දාගෙන ගිහිල්ලා. නේ? සමහරවිට උඩින් කුරුල්ලොත් දාගෙන ගිහිල්ලා දැකලත් නැහැ. ඒවත් එක තමයි අඹරලා තියෙන්නේ. හැබැයි මේකෙදි එහෙම දෙයක් එනවද? මේකෙදි එහෙම දෙයක් එනවද? නෑ මේකෙදි එහෙම දෙයක් එන්නේ නෑ. සත්තුන්ගේ අපද්‍රව්‍ය අසුචි මේකට එකතු වෙන්නේ නෑ. ඒ වගේම දූවිලි හුලඟක් ආවොත් එහෙම අරවල වැලි දූවිලි ඔක්කොම. දැන් මේකට දූවිලි වදින්නේ නෑ. මේක වහලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් හොඳට වේලෙන්න මොන හරි දාලා පොඩ්ඩක් යනවා. අපි හිතමු එක්ක නිින්ද යනවා චුට්ටක්. ඒ අතර වහිනවා. ඇහැරෙන්නේ හොව ගන්න සද්දෙක. ගිහින් බලන ඔක්කොම දෙමිලා. හැබැයි මේක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන් ආවරණය වෙලා තියෙන වටේ සිදුරු තිබ්බට උඩින් ආවරණය වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? මේක ඇතුළට වැස්සට වතුර යන්නේ තෙමෙන්නේ. ඒ කියන්නේ දූවිලි වලින් වර්ෂාවෙන් ඊළඟ සතුන්ගෙන් සිදුවන හානි ගොඩක් අඩුයි මෙන්න මේ උපකරණ. මේකට කියනවා සූර්ය වියලනය. ඔක තමයි සූර්ය වියලනය. හරිද? ඊට අමතරව විදුලියෙන් වේලන්න පුළුවන් අවන් තියෙනවා. වේලන්න වෙනම කරන්ට් එකකින් හදුව අවන් තියෙනවා. කේක් හදන අවන් එක නෙමෙයි. ලොකු අවන් තියෙනවා. ලොකු උඳුන්. ඕන කරන්නේ ඔක්කොම ට්‍රේ වලට දාලා තට්ටු තියෙනවා. තියලා ඉවරලා ස්විච් එක දැම්මම රත් වෙච්ච වාත ධාරාව කරන්ට් එකෙන් දඟරයකින් රත් කරන පෑන් එකකින් එවන රත් වෙච්ච වාත ධාරාව. ඒක මොකද වෙන්නේ? පැය කිහිපයක් ඇතුළත වේලෙනවා. බලන්නකෝ. නේද? කරන්ට් එකෙන් වේලන්න පුළුවන්. ඊළඟට ඉන්ධනය කියන්නේ දර දහනය දර දහනය කරලා ගල් අඟුරු දහනය කරලා මේ වගේ විවිධ ද්‍රව්‍ය දහනය කරලා වේලන්න පුළුවන් විදිහට උපකරණ හදලා තියෙනවා. හරිද? දැන් ගොඩක් වෙලාවට හාල් මැස්සෝ වේලන්නේ ගොඩක් වෙලාවට අවන් එකේ. ඔය අවන් එකේ ඒ කියන්නේ විදුලි උඳුනේ වේලන හාල් මැස්සෝ හොයාගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අවුවේ දාලා වේලන හාල් මැස්සෝ නිකන් අර හාල් මැස්සෝ ටික අතර ගත්තම වටේ නිකන් කුඩු වගේ ගොඩාක් තියෙනවා ගෑවිලා. ඒ අය අර හාල් මැස්සෝ එහාට මෙහාට පෙරලා දවස් ගානක් වේලනවා. හරි පැදුරක් උඩ දාලා එහාට මෙහාට පෙරලනකොට යාගේ අර වටේ තියෙන කොරපුතු අනම්මනම් කැඩි යනවනේ. ඒවා තමයි වටේ කුඩු වගේ ගෑවිලා තියෙන්නේ. ඉතින් ආව වේලකුවා. තව හාල් මැස්සෝ ඉන්නවා හරි ලස්සනයි. නිකන් සෝදලා ගලා තිබ්බා වගේ. ඒවා කොහෙන්ද? ඒවා අර උඳුන් වල ඉලෙක්ට්‍රික් අවන් වල දාලා වේලකුවා. හරිද? ඒක හොයාගන්න පුළුවන්. කඩේට ගියාට පස්සේ බලන්න. ඊළඟ තව එකක් තියෙනවා. දැන් බලන්නකෝ. ඔයාලගේ දෙච්ච ඔයාලා බොණ්ඩ ගේන්නේ දියර කිරිද නැත්නම් පිටි කිරිද? දියර කිරිද පිටි කිරිද ගේන්නේ බොණ්ඩ? පිටි කිරි නේද? ඔය ඒ වගේම තියෙන පොල් කිරි පිටි කරපුවා තියෙනවානේ. පොල් කිරි තියෙන පිටි කරපුවා. දැකලා නැද්ද? ඔව් සර්. දැකලා තියෙනවා. කොහොමද පිටි කරන්නේ? දැකලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් කරන්න. හරිද ඔන්න. දැන් ඔය පැල්ලොත් කිරි සමාගමේ වැඩට යන අම්ල තාත්තලා ඉන්නවනම් එයාලගෙන් අහුවත් කියයි. හැබැයි ඇතුලේ අර මේ ගාන්ට් එකේ ඉන්න අය තමයි දන්නේ. අනිත් අය දන්නේ නැහැ ගොඩක් ඒවා. මම කියලා දෙන්නම්. මෙන්න මෙහෙම දෙයක් එන්නේ. දැන් ලොකු සිලින්ඩරාකාර වාහනය වලින් හදපු ලොකු බැරල් එකක් වගේ එකක් තියෙනවා. කුටීරයක් කියලා අපි කියන්නේ. වාහනය වලින් හදපු සිලින්ඩරාකාර කුටීරයක් තියෙනවා. හද වැල්ත එකක්. ඒකනේ උඩට යනකම් මෙහෙම වහලා තියෙනවා. මෙන්න මෙහෙම වහලා තියෙනවා. දැන් මේක ඇතුළ රත් කරනවා. මේක රත් කරන්න පුළුවන්. වටෙන් කරන්ට් එක දීලා මෙයා රත් කරනවා. සාමාන්‍ය මේක ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 300ක් වගේ වෙන තරමට රත් කරලා තියෙනවා. මුද්දට රත් කරලා තියෙනවා. මේක මීටර් 30ක් 40ක් උසයි. ගොඩක් උසයි මේක. දැන් මේකෙදි මොකද කරන්නේ? මෙන්න මේ උඩ තියෙනවා මේකට කියන්නේ නොසලයක් කියලා කියන්නේ නොසල් එකක්. ඒකට සිංහලෙන් කියන්නේ නැසින්න. සිංහලෙන් කියන්නේ නැසින්න. ඉංග්‍රීසියෙන් කියන්නේ නොසල්. අර වල දන්නවද අර කෘමිනාශක වල්නාශක ඉනෝඩ ටැංකියක් මේ පිටේ බඳන් මෙහෙම ගාලා සූ ගාලා මෙහෙම අල්ලනවා. දැකලා තියෙනවද ඔයාලා? දැකලා නැද්ද? දැකලා තියෙනවා. එතකොට
මේ සයිටයිස් එක ඉස්සරහා තියෙන්නේ මේ තියෙන්නේ මේක නොසලයක්. දැන් මේක ප්‍රෙස් කරොත් මේ යන්නේ මේ දුම වගේ යන්නේ. පේනවද? ඒ යන්නේ අර ස්ප්‍රේ ඒ කියන්නේ මොකක්ද අර විසිරීලා යනවා. ද්‍රව බිඳු කුඩා ඒ කියන්නේ ද්‍රවය කුඩා බිඳු බවට විසිරීලා යනවා. හරිද? එහෙම විසිරුවා හරින්න පුළුවන්. ඒ කොටසට කියන්නේ නැසින්න. ඉංග්‍රීසියෙන් කියන්නේ nozzle. හරිද? දැන් මේක හොඳට රත් කරලා තියෙනවා. මෙතන තියෙන මේ nozzle එක නෙමෙයි දැන් නැසින්නෙන් අර කිරි සූගාල විදිනවා අර මේ බේත් තිනා වගේ අර කුමිනාශක වල්නාශක හිනා වගේ මේක මෙහෙම විසිරුවා හරිනවා මේ සූගාල විසිරෙන්න. චූටි බින්දු. දැන් මේක ඇතුළේ රාක්ෂණය වැඩි. ගොඩක් රාක්ෂණය මොකද වෙන්නේ? මේ ඊතා සියුම් ද්‍රව කිරි බින්දු වාෂ්ප වෙනවා. මේ කිරි බින්දු වාෂ්ප වෙනවා. කිරි බින්දු වාෂ්ප වෙද්දී කිරිවල තියෙන ජලය විතරයි වාෂ්ප වෙන්නේ. එයාගේ තියෙන අනිත් සංඝටක සියල්ලම ධන ද්‍රව්‍යයක් බවට පත් වෙලා බිමට වැටෙනවා. හරිද? මේක දිගටම කෙනෙකුට මොකද වෙන්නේ? මේක මැද මෙහෙම කිරි පිටි කන්දක් වගේ එකක් හැදෙනවා. මේ මුඩින් එන ද්‍රවය අර රාක්ෂණය නිසා මොකද වෙන්නේ? අරක විසිරලා යනවා. විසිරලා යද්දී රාක්ෂණය නිසා වේලෙනවා. ජල වාෂ්ප පිට වෙනවා. කුඩු වගේ අනිත් ටික වැටෙනවා. අන්න ඒවට තමයි කියන්නේ අපි මොකද්ද? විසිරි වියලීම. මේකට කියන නම තමයි විසිරි වියලීම. මේකට කියන නම තමයි විසිරි වියලීම. ඒ කියන්නේ විසිරුවා හැරලා වේලනවා. එතකොට පිටි කිරි හදන්නේ ඊළඟ පොල් කිරි පිටි කරන්නේ මේ ඔක්කොම මෙන්න මේ ක්‍රමය. විසිරි වියලීම. ප්‍රබාන වේලන ක්‍රම සාම්ප්‍රදායික වේලන ක්‍රම තමයි අවුවේ දිනනවා දුමේ දානවා. හරි සාම්ප්‍රදායික ක්‍රම තමයි අවුවේ දිනනවා දුමේ දානවා. එහෙනම් හැබැයි නවීන ක්‍රම තමයි මොනවාද? නවීන ක්‍රම තමයි සූර්ය වියලනයක් මගින් වියලීම. ඊළඟට උඳුනක් මගින් වියලීම. හරිද? ඊළඟට මේක මොකද්ද? විසිරි වියලීම. විසිරි වියලීම. මෙන්න මේ ක්‍රම වලට පුළුවන්කම තියෙනවා නවීන ක්‍රම භාවිත කරලා වේලීම කරන්න. ඒ ටික ලියලා තියෙනවද බලන්නකොට යුත්තේ? හරි එතකොට බලන්න ඔයාලා ඩියුට් එකේ සූර්ය තාපය මගින් වියලීම විස්තර කරලා ඇති. ඊළඟට විදුලිය ගෑස් එවන්න ඛනිජ තෛල උපයෝග කරගනිමින් වියලීම විස්තර කරලා ඇති. ඊළඟට විසිරි වියලීම විස්තර කරලා ඇති. ඒතකොට උඳුනක් මගින් වේලන එක. උඳුනක් මගින් වේලීමේදී ලොකු මේ විශේෂත්වයක් තියෙනවා. දැන් කූනිස්සු වගේ අපිට වේලන්න බෑ අවුවේ දාලා. කූනිස්සු දන්නවනේ. කූනිස්සු වගේ කූනිස්සු කියන්නේ චූටි ඉස්සෝ జాතියක් නේද? ඉස්සන්ගේ චූටිම జాතිය ගන්න. දැන් මෙයාලා අවුවේ දාලා වේලන්න ගියොත් එහෙම මේ කට්ටිය නරක වෙනවා. කුණු වෙනවා. ඇයි ඒ? ඇයි මේකට ගුලියක් මේකට ඉන්නේ එකට ගුලි වෙලා වගේ. ඒතකොට මේ කට්ටිය වෙන් කරලා මේක අතුරලා හරි අමාරුයි. හැබැයි ওই කූනිස්සු උඳුනේ දාලා වේලනකොට එක දිගට නොකඩවා වේලා සම්පූර්ණයෙන් වේලා ඉවරයි. හරි. නැත්නම් අවුවේ දාන්න ගියොත් එහෙම අද චුට්ටක් වේලෙනවා, හෙට තව චුට්ටක් වේලෙනවා. ඒ අතරේ මොකද වෙන්නේ? මැද ඔක්කොම කුණු වෙනවා. හරි. ඒ නිසා කුණිස්ස වගේ සත්ව අපිට මේ අවුවේ දාලා වේලන්න අමාරුයි. හරි. අවුවේ දාලා වේලන්න අමාරුයි. ඒ නිසා ඒවට අපිට අවශ්‍ය පරිදි උෂ්ණත්වය පාලනය කරගෙන වේලන්න පුළුවන් උපක්‍රම යොදා ගන්න වෙනවා. ඉතින් ඒකට හොඳම එක තමයි උඳුනේ වේලීම. හරි. එතකොට දැන් වේලුවට පස්සේ ජලය නෑ කියන්නේ සුදු ජීවීන්ට වර්ධනය වෙන්න අවස්ථාවක් නෑ. ඊළඟ දෙවෙනි ක්‍රමය තමයි නවීන ආහාර පරිරක්ෂණ ක්‍රමවල දෙවෙනි ක්‍රමය තමයි උෂ්ණත්වය පාලනය කිරීම. හරි? උෂ්ණත්වය පාලනය කිරීම.
උෂ්ණත්වය පාලනය කිරීම. හරි? දැන් මට කියන්නකෝ අපිට කෘතිම උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් උපකරණයක් අපේ ගෙදර තියෙනවා. මොකක්ද ඒ උපකරණය? ශීතකරණය. ශීතකරණය. ශීතකරණය තුල කොටස් කීයක් තියෙනවද? දෙකක්. දෙකයි. මේ ශීතකරණයේ කොටස් දෙකක් තියෙනවා. මොකද මේ කොටස් දෙක? එකක් ඉහළ තියෙන කොටස. අපි ඔකට කියන්නේ ෆ්‍රීසර් ශීතකරණය නේ. ඉහළ තියෙන කොටස අපි කියන ෆ්‍රීසර් එක. පහළ තියෙන කොටස සාමාන්‍ය ශීතකරණයේ කොටසනේ. හරිද? ශීතකරණය කියලා කියන්නේ අධි ශීතකරණය. ඒක ඉහළින් තියෙන කොටසක් අධි ශීතකරණය. අයිස් කැට හැදෙන්නේ ඕකේ. මට කියන්නකෝ අධි ශීතකරණය තුල ඔයාලගේ ශීතකරණයේ ඉහළින් තියෙන කොටස උඩින් තියෙන කොටස අධි ශීතකරණය තුල මොනවද ඔයාලා දාලා තියෙන්නේ? මස් මාළු අයිස්ක්‍රීම් ඕන්න ඔය තුනනේ වැඩිපුරම තියෙන්නේ. ඔයාලා බලන්න ගෙදර යෝගට් දාලා තියෙනවද ඕකේ? නෑ. එළවලු පළතුරු බිස්තර වගේ දේවල් තියෙනවද? නෑ සර්. ඒවා තියන්නේ නැහැ. හරිද? එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද මේ හේතුව කියලා බලමු. හරිද? මේ උෂ්ණත්වය පාලනය කරලා ආහාර කල්තබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ශීතනය, අනිත් එක අධිශීතනය. එකක් තමයි ශීතනය, අනිත් එක අධිශීතනය. ශීතනය කියලා කියන්නේ සෙල්සියස් අංශක 4ක පමණ උෂ්ණත්වයේ මේ ද්‍රව්‍ය පවත්වා ගැනීම. හරි? සෙල්සියස් අංශක 4 හෝ ඊට අඩු උෂ්ණත්වයේ. සෙල්සියස් අංශක 4 සෙල්සියස් අංශක 4 හෝ ඊට වඩා අඩු උෂ්ණත්වයක පවත්වා ගන්න. එතකොට දැන් ඔන්න බලන්න. දැන් පළතුරු නරක් වෙන එක පාලනය වෙනවා. එළවලු වර්ග නරක් වෙන එක පාලනය කරගන්න අපි ශීතකරණයේ යට කොටසේ දානවා. එතකොට මේ එළවලු මත, පළතුරු මත, හරිද? ඊළඟට ඔය යෝගට් මත, චීස් වගේ දේවල් මත, සමහර බිස්කට් මේ සාමාන්‍යයෙන් අපි භාවිත කරගන්න ආහාර ද්‍රව්‍ය. හරි? ඊළඟට ඔය බෝතල් කරපු කිරි. මෙන්න මේවා මත හැදෙන සුද්ධ ජීවීන්. ඒ සුද්ධ ජීවීන්ට හොඳට වර්ධනය වෙන්න නම් සෙල්සියස් අංශක 4ට වඩා වැඩි උෂ්ණත්වයක් තියෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න. එළවලු මත, පළතුරු මත, ඊළඟට කිරි, චීස්, මෙන්න ඒවා ඉතින් බිස්කට් මෙන්න මේවා මත වර්ධනය වෙන සුද්ධ ජීවීන්ට හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් සෙල්සියස් අංශක 4ට වඩා වැඩි උෂ්ණත්වයක් තියෙන්න ඕන. එතකොට සෙල්සියස් අංශක 4ට වඩා අඩු උෂ්ණත්වයක් තිබ්බම එයාට ක්‍රියාත්මක වෙන්න බෑ. යාලා අක්‍රිය වෙනවා. ආන්ගේ හේතුව ඒ එකම. හරිද? ඒ එකම ස්වයං වියෝජනය කියන එකත් පොඩ්ඩක් පාලනය වෙනවා. ඒ කියන්නේ ඔය ඉදිරිය කුණු වෙලා යන එක වළක්වන්න අපිට. හරි? ඉදිරිය වැඩි වෙන එක වළක්වන්න අපිට පුළුවන් සෙල්සියස් අංශක 4ට වඩා අඩු උෂ්ණත්වයක තියාගත්තා. හරිද? ඇයි ඒ? එයාලා ඇතුලේ තියෙන රසායන ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අඩපණ වෙනවා. එතකොට එයාලා ඉක්මනට ඉදිරිය ඉවර වෙන්නේ නැහැ. හරිද? එහෙමනම් එළවලු පළතුරු වගේ දේවල් ඊළඟට කීරි චීස් වගේ දේවල් කල්තබා ගන්න අපිට පුළුවන් සෙල්සියස් අංශක 4ට වඩා අඩු උෂ්ණත්වයක තියාගන්න ශීතකරණය තුල. දැන් මස් මාළු සහ අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් පැත්තකින් තියමු මස් මාළු. ඔයාලා ගෙදරට තියෙන මාළු ටික කවර එක දාලා ශීතකරණයේ යට තිබ්බොත් මොකද වෙන්නේ? උඩ දාන්න නැතුව ශීතකරණයේ යටින් තියනවා කවර එක තියලා. මොකක් වෙයිද? නරක් වෙනවා. වෙනවා. අනිවාර්යෙන් නරක් වෙනවා. ඇයි නරක් වෙන්නේ? ඒකට හේතුව තමයි මස් මාළු මත වර්ධනය වෙන සුද්ධ ජීවියාට සෙල්සියස් අංශක 4දී හොඳට සුද්ධ ජීවියාට වර්ධනය වෙන්න පුළුවන්. මස් මාළු මත වර්ධනය වෙන මේ සුද්ධ ජීවීන්ට සෙල්සියස් අංශක 4දිත් වර්ධනය වෙන්න පුළුවන්. 4 විතරක් නෙමෙයි සෙල්සියස් අංශක 0දිත් මෙයාට වර්ධනය වෙන්න පුළුවන්. 0 විතරක් නෙමෙයි 0ට 5 සෙල්සියස් අංශක -10ක වගේ වුණත් මෙයාට සාමාන්‍යයෙන් වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි මේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක -18 හෝ ඊට වඩා අඩු වුණොත්
මෙන්න මේ මස් මාළු මත වැඩෙන සුද්ධ ජීවියාට වර්ධනය වෙන්න බැරි වෙනවා. ආන්ගේ නිසා තමයි මස් මාළු වගේ දේවල් අධිශීතනයේට මස් මාළු සොසේජස් නේ මේවා මස් මාළු සොසේජස් ඒ කියන්නේ මස් මාළු හෝ ඒ වයින් නිෂ්පාදනය කරපු වෙනත් ආහාර මීට් බෝල් මේ ඔක්කොම කියන්නේ සෙල්සියස් අංශක -18 හෝ ඊට අඩු උෂ්ණත්වවල. හරි. එන මොන මතක තියාගන්න ශීතනය හා අධිශීතනය කියලා කොටස් දෙකක් තියෙනවා. ශීතනයේදී කරන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශක 4කට වඩා අඩු උෂ්ණත්වයක මේ එළවලු බලතුරු ආදිය තබා ගැනීම. අධිශීතනය කියන්නේ සෙල්සියස් අංශක -18ට වඩා අඩු උෂ්ණත්වවල ආහාර තබා ගැනීම. මේකට උදාහරණ තමයි මස් මාළු, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් සෙල්සියස් අංශක -18ට වඩා අඩු උෂ්ණත්වයක තියාගන්න ඕන. හරි. එතකොට අයිස්ක්‍රීම් මොකද්ද වෙන්නේ? අයිස්ක්‍රීම් වල මෙහෙම දෙයක් තියෙනවා. අයිස්ක්‍රීම් හදන්නේ ජලයට සීනි, කිරි, වර්ණක, රසකාරක, පළතුරු කොටස් ඔය වගේ જાති දාලානේ හදන්නේ. ඔන්න ඔයාලට මේකත් තමයි මතක් කරගන්න ඕනේ. ඔය පදාර්ථයේ ගුණ කියන පාඩමේ මේ කියලා දුන්නේ. මට කියනවා ජලයේ ද්‍රවාංකය එහෙම නැත්නම් හිමාංකය කීයද? ජලයේ ද්‍රවාංකය හෝ එහෙම නැත්නම් හිමාංකය කීයද? ඉක්මනට කියන්න. සෙල්සියස් අංශක බිඳුව සෙල්සියස් අංශක 0යි. සෙල්සියස් ඒ කියන්නේ ජලය සිසිල් කරලා අයිස් බවට පත් වෙන්නේ. අයිස් වෙලා තිබිච්ච ජලය උෂ්ණත්වය වැඩි වෙලා නැවත ජලය බවට පත් වෙන්නේ. සෙල්සියස් අංශක 0යි. එහෙනම් 0ේදී නම් ඇයි ඍණ 18 දක්වා අඩු කරන්නේ? මම මෙන්න මේක කියන්නකො. අයිස් වල ද්‍රවාංකය සෙල්සියස් අංශක 0 තියෙන්නේ. ඒ කියන්නේ ජලයේ ද්‍රවාංකය සෙල්සියස් අංශක 0යි කියන්නේ මොන ජලයේද මේ කතා කරන්නේ? මොන ජලයේද? පිරිසිදු ජලයේ right. පිරිසිදු ජලය. වෙන මොනවත් නෙමෙයි පිරිසිදු ජලය. ඒ කියන්නේ එයාගේ අපද්‍රව්‍ය මොකුත් නැහැ. ජලය විතරයි. 100% පිරිසිදු ජලය. හැබැයි අයිස්ක්‍රීම් කියනකොට ඒකේ සීනි තියෙනවා, ලුණු චුට්ටක් දාලා ඇති, කිරි තියෙනවා, වැනිලා දාලා තියෙන රසකාරක වර්ණක, මේ පළතුරු කෑලි ගොඩක් තියෙනවා. එතකොට මේක පිරිසිදු ජලය නෙමෙයි. ජලයේ පිරිසිදු බව අඩු වෙනකොට මෙයාගේ ද්‍රවාංකය වෙනස් වෙනවා. ජලය විතර නෙමෙයි ඕනෑම ද්‍රවයක පිරිසිදු බව අඩු වෙනකොට ද්‍රවාංක තාපාංක වෙනස් වෙනවා. දැන් මේක සීනි, කිරි පිටි මේ ඔක්කොම දාලා තියෙන නිසා මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 0ේදී අයිස්ක්‍රීම් ඝන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. 0ේදී බෑ. ඒ ඍණ 10 ගත්තොත් ඒත් බෑ. ඍණ 18 වෙනකොට තමයි මෙයා හොඳට හයි වෙන්නේ. ආන්න ඒකයි අයිස්ක්‍රීම් වගේ දේවල් අධිශීතකරණය තුල තබා ගන්න. හරි. ශීතනය හා අධිශීතනය ලියන්න ඕනද? ලියන්න දීලා තියනවාද ටියුට් එකේ? ශීතනය ලියලා තියෙන්නේ සර්. අධිශීතනය ලියන්න ඕනේ නේද? අධිශීතනේ right. ලියාගමු ඉක්මනට. ඉවරයි සර්. තාම ඉවර නෑ. උරු කියන්න එපා. ඉවරයි සර්. right. ඊළඟ කතාව සාන්ද්‍රීකරණය. හරිද? සාන්ද්‍රීකරණය. සාන්ද්‍රීකරණය කියලා කියන්නේ ජලය ඉවත් කරලා. ඒ කියන්නේ ජලය ඉවත් කරනකොට තමයි බලන්නකො මෙහෙම. දැන් හිතන්න ඔයාලා දැන් ඔයාලා දන්නවනේ දැන් මේ අර තියෙනවා මේ අධිසාන්ද්‍ර කෝඩියල් කියලා. ඉස්සරහම සන්කුයික් කියලා එකක්. ඇඩ් එකක් එහෙම නෙමෙයි නම කිව්වමනේ දන්නේ ඔයාලා. දන්නවනේ එහෙම තිබ්බ නේද කෝඩියල් වර්ගයක් සන්කුයික්. සාමාන්‍ය කෝඩියල් එකකින් හදන්න පුළුවන් වීදුරු ගානයි සන්කුයික් එකකින් හදන්න පුළුවන් වීදුරු ගානයි. දැන් ND එකෙත් ඇවිල්ලා තියෙනවා ඒක. වෙනස් නේද? ඔව් සර්. දැන් දාන්සලක් එහෙම දෙනවා නම් නිකන් කෝඩියල් බෝතල් නෙමෙයි. අර ලොකු සන්කුයික් එකක් අරන් දෙන්න කියලා තමයි කියන්නේ. ඉස්කෝලේ හවුස් මීට් එකකට ළමයිට බීම හදන්න ඕන නම් කට්ටිය එකතු කරන්නේ සන්කුයික් ලොකු එකක් කෑන් එකක් ගමු. නේ? සීනි කිලෝ 10ක් විතර ගමු. එහෙමනේ කියන්නේ. මේ අන්නාසි කෑලි ටිකක් කපලා දාමු. ඇපල් කෑලි ටිකක් දාමු. මොකද්ද හේතුව කියන්නේ මේ සන්කුයික් එකේ
සන්ක්‍රීට් කියන මේ ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක මම කියන්නේ ඒ කියන්නේ යාගේ වෙළඳ නාමය කියන්නේ ඔයාලා දන්න නිසා හරි නැත්නම් අපි කියන අදිසාන්ද්‍ර කෝඩිය වලින් ඇයි මේ වැඩි ප්‍රමාණයක් බීම හදන්න පුළුවන් කියන්නේ මොකද්ද? ඇයි එහෙම වෙන්න හේතුව? මොකක්ද හේතුව? ඒක මෙන්න මෙහෙම දෙයක්. හරිද? පොඩි උදාහරණයක් මම ඔයාලට අරන් පෙන්නන්නම්. අපි හිතමු පැටර්න් අපි හිතමු මොනවා හරි මේවා. දොඩම්. හරි? දොඩම් නා? දොඩම්. දොඩම් කෝඩියල් එකක් හදනවා කවුද? දොඩම් කෝඩියල් එකක් හදන්නේ කොහොමද? දොඩම් කෝඩියල් එකක් හදන එක්කෙනෙක් මෙහෙම මොනවා ගන්න? එක්කෙනෙක් මෙහෙම. දොඩම් ගෙඩි 10ක් ගන්න. දොඩම් ගෙඩි 10ක් ගන්න. දොඩම් ගෙඩි 10ක් අරගෙන ඒ දොඩම් ගෙඩි 10 යුෂ දොඩම් ගෙඩි 10 යුෂ බෝතලයක දාලා සීනි දාලා දිය කරලා මේක හොඳට මූඩිය වහලා අපිට ගෙනල්ලා දෙනවා. හරිද? දැන් මේකේ තියෙන දොඩම් ගෙඩි 10ක යුෂ. දොඩම් ගෙඩි 10ක යුෂ තියෙනවා සීනි දාලා කෝඩියල් එක කියලා අපිට ගෙනල්ලා දෙනවා. තව එක්කෙනෙක් හදනවා මෙහෙම කරනවා. මොකද? මෙයා ගන්නවා දොඩම් ගෙඩි 100ක්. මෙයා ගන්නවා ලොකු වාදනයකට ගන්නවා දොඩම් ගෙඩි 100ක්. 100ක යුස ගන්නවා දැන්. ඒ කියන්නේ මේ බෝතල් වගේ 10ක් නේ. 100ක් අර ගන්නවා. අරගෙන මෙයාට ඕන ගානට සීනිත් දානවා. ඕන ගානට මෙයා සීනිත් දානවා. සීනි ඕන ගානට කියන්නේ සීනි පස්සේ දාන්න පුළුවන්. හරිද? ඉතින් සීනි පස්සේ දානවා කියලා හිතන්නකෝ. මේක දැන් වාදනයකට ගත්තා. අරගෙන මෙයා මොකද කරන්නේ? මෙයා මේක උඳුනක් මත තියලා. හරිද? ගෑස් එකක් හරි මොකක් හරි වෙන්න පුළුවන්. මෙයා මේක උඳුනක් මත තියලා රත් කරනවා. රත් කරනකොට මොකද වෙන්නේ? මේකෙන් පිට වෙලා යන්නේ මොනවද? ජලය ජලය පිට වෙනවා. දැන් මේක රත් වෙනවා. ජලය පිට වෙනවා. ජලය වාෂ්ප විදිහට පිට වෙනවා. කොහොම ටික වෙලාවක් වෙනකොට මොකද වෙන්නේ? මෙයා රත් වෙලා ජලය පිට වෙලා මෙන්න මේ ගානට එනවා මේ දොඩම් යුසය. දැන් එතකොට මේකෙන් ඉවත් වුණේ දොඩම් යුසද ජලයද? ජලය ජලය ඉවත් වුණා. ඉවත් වුණාද? නෑ සර්. නෑ. දැන් ඕනනම් කෙනෙකුට පුළුවන් නේද? ආයතරයක් වතුර දාලා මේ කලින් තිබ්බ තත්ත්වෙට ගන්න. බැරිද? පුළුවන් සර්. පුළුවන් ආයෙ ගන්න පුළුවන්. දැන් මෙයා කරන්නේ මොකද්ද? මේකට සීනිත් දානවා හොඳට. මේකට හොඳට සීනිත් දාලා ලුණු ඕන ලුණු චුට්ටකුත් දාලා මෙයාත් මොකද්ද කරන්නේ? මේ විදිහට බෝතලයකට මේක දානවා. හරි. බෝතලයකට මේක දානවා. මේ මෙයා දාපු බෝතලේ මේ කලින් එක. හරිද? මේ අර වතුර වාෂ්ප කරන්නේ නැතුව හදුප එක මේ වතුර ජලය වාෂ්ප කරපු එක. එතකොට මට දැන් මේක මම 1 කියලා දානවා මේක 2 කියලා දානවා. මට කියන්නකෝ වැඩිම කෝඩියල් වීදුරු ප්‍රමාණයක් හදන්න පුළුවන් ඉන්නේ මොන බෝතලේ තියෙන කෝඩියල් වලින්? දෙවෙනි බෝතලේ. ඔව් මෙයා දෙවෙනි බෝතලේ අරගෙන මේ වගේ 10 ගුණයක් වතුර දාලා ලොකු බීම එකක් හදාගන්න. මෙයාට එහෙම වතුර දාන්න පුළුවන්ද? මෙයාට පුළුවන් එහෙම වතුර දාන්න? බෑ. මෙයාට වතුර දාන්න බෑ. මෙයාට දැන් අපි සාමාන්‍යයෙන් දොඩම් හදද්දි දොඩම් මිරිකලා දාලා වතුර චුට්ටක් දානවනේ. ඒ වගේ මෙයාට වතුර චුට්ටක් දාන්න පුළුවන්. මෙයාට වතුර දාන්න පුළුවන් ඒ වගේ 10 ගුණයක්. මෙන්න මේක තමයි සාන්ද්‍රීකරණය කියලා කියන්නේ. ජලය ඉවත් කරනවා. හරි? මේක අපිට පුළුවන් රත් කරලා ජලය ඉවත් කරන්න. ආහාර කියන ජලය ඉවත් කරනවා. ජලය ඉවත් කරලා 10යි. සාන්ද්‍රණය වැඩි කරගන්න. හරිද? විශ්ව කෑ ගහන්න එපා ගෙදර. රත් කර ජලය ඉවත් කරලා සාන්ද්‍රණය වැඩි කරනවා. එතකොට මට කියන්න මෙන්න මේකට උත්තරයක්. මේ 1 2 කියන දෙකෙන් ජල සාන්ද්‍රණය වැඩි එකේද දෙකේද? එකේ එකේ ජල සාන්ද්‍රණය වැඩි දෙකේ ජල සාන්ද්‍රණය අඩුයි. දැන් ජලය අඩු දෙවෙනි එකේ ජලය වැඩි පළවෙනි එකේ. මට කියන්න සුද්ධ ජීවියෙක් හැදෙනවා නම් පහසුවෙන් හැදෙන්නේ
පළවෙනි එකේද දෙවෙනි එකේද? එකේ වෙනි පළවෙනි එකේ සුද්ධ ජීවික හැදෙනවා නම් පහසුවෙන් හැදෙන්නේ පළවෙනි එකේ අයියාගේ ජලය වැඩි. මේකට සුද්ධ ජීවිකාවත් මොකද වෙන්නේ? මේකට ආවත් මොකද වෙන්නේ? ජලය අඩුයිනේ. එයාගෙන්ගේ තියෙන ජලය මේකට යනවා. නේ? මේකට සුද්ධ ජීවිකාවත් එහෙම සුද්ධ ජීවකයන්ගේ ජලය වැඩි සාන්ද්‍රණය කෝඩියලක ජලය සාන්ද්‍රණය අඩුයි. මොකද වෙන්නේ? සුද්ධ ජීවකයන්ගේ තියෙන ජලය ටික කෝඩියලකට ගිහිල්ලා සුද්ධ ජීවය වැඩි යනවා. නේ? එහෙනම් මෙන්න මේක තමයි සාන්ද්‍රීකරණය. සාන්ද්‍රීකරණය තුලින් අපිට පුළුවන්කම තියෙනවා ආහාර කල් තියාගන්න. හරිද? එතකොට සාන්ද්‍රීකරණයේදී සුද්ධ ජීවීන්ගේ ක්‍රියාව පාලනය වෙනවා. කීයට යන උසාවියද? අනේ උසාවිය යනවා දැන් කතා කරන්න එපා මේ පන්ති ඉන්න වෙලාවට. හරි? සාන්ද්‍රීකරණයේදී වෙන්නේ මොකද්ද? සුද්ධ ජීවීන්ගේ වර්ධනය පාලනය වෙනවා. හරි? ඊළඟට සුද්ධ ජීවීන් තුළ තියෙන ජලය ඉවත් වීම නිසා සුද්ධ ජීවීන් තවදුරටත් වර්ධනය වීමේ හැකියාව නැති වෙලා යනවා. හරිද? ඊළඟට මේ වගේ මේ සාන්ද්‍රීකරණයේදී හරි? සාන්ද්‍රීකරණය කියන මේ ක්‍රියාවලියේදී මේක නිකම්ම කරන්නේ නැහැ. මේකට රසායනික ද්‍රව්‍ය දානවා. මේකට දානවා රසායනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ආහාර කල් තබා ගන්න තියෙන රසායනික ද්‍රව්‍ය දානවා. කෘත්‍රිම රසායන ද්‍රව්‍ය. ඒවට කියන්නේ පරිරක්ෂක. මේක තව එකතු කරනවා මොනවාද? පරිරක්ෂක. ඔව් පරිරක්ෂක එකතු කරනවා. මෙන්න මේ විදිහට ජලීවත් කිරීම සහ පරිරක්ෂක එකතු කිරීම මගින් සාන්ද්‍රීකරණය කරලා අපිට පුළුවන් ආහාර කල් තියාගන්න. ගොඩක් වෙලාවට කෝඩිය, ජෑම්, හරි? සෝස් වර්ග ඔක්කොම සාන්ද්‍රීකරණයට ලක් කරපු ආහාර. හරි? සෝඩිය, කෝඩිය, ඊළඟට ජෑම්, සෝස් වර්ග. ඊළඟට දැන් අර මේ කිරුට පියා දැන් ගන්න ටින් එක උකු කිරි ටින් කියලා තියෙන්නේ. අනනේ ක්‍රීම් එක වගේ කිරි එකක් තියෙන්නේ. මිල්ක් මේඩ් කියලා. ආන්නේ ඒවා සාන්ද්‍රීකරණයට ලක් කරමු කිරි. දැන් සමහර කඩවල කිරි හදන්නේ ඒවයි. ඒ උකු කිරි ටින් එකෙන් හැන්දක් දාලා දිය කරලා හොඳට කිරි එක හදලා දෙනවා. කට්ටිය බොනවා අඩු විදිය කර උෂ්ණ වැඩි කියලා හොඳ නෑ බඩ යමාව හැදෙනවා කියලා එයා බොන්නේ නෑ. කිරිටෝපියල් වගේ හදන් තමයි ගන්න. හරි? හරි. සාන්ද්‍රීකරණය කියන එක තේරුණාද කියන්නේ? තේරුණා සර්. හරි. එහෙනම් සාන්ද්‍රීකරණය ලියාගන්න තියනද බලන්න ටියුට් එකේ මම ළඟ නැති නිසා මම අහන්නේ. ලියා ගන්න තියෙනවා. ලියාගන්න තියෙනවා. හරි ඊළඟට හතරවෙනි එක තමයි ආහාර කල් තබා ගන්න රසායනික ද්‍රව්‍ය එකතු කරගන්න. හරි ආහාර කල් තබා ගන්න රසායනික ද්‍රව්‍ය එකතු කරන. ඒකට කියන පරිරක්ෂක කියලා. දැන් ඔයාලට වෙනවම පරිරක්ෂකවල නම් වෙනම ඊළඟ කොටසේ ලබා දෙනවා. හරි. ඒ කියන්නේ ආහාරයක් කල් තියා ගන්න රසායන ද්‍රව්‍ය වලින් පුළුවන්. රසායන ද්‍රව්‍ය දැම්මම මොකද වෙන්නේ? සුද්ධ ජීවීන්ගේ වර්ධනය හා යාලා ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. ඒ අඩාල වීම නිසා සුද්ධ ජීවීන් වර්ධනය වෙන්නේ නැහැ. ඔය ගොඩක් ආහාරවල කඩේ විකුණන තියෙන ශනික ආහාර වගේ ගොඩක් ඒවායේ තියෙන්නේ මොනවද? රසායනික ද්‍රව්‍ය දාලා ආහාර පරිරක්ෂණය කරනවා. දැන් ඔයාලා බලන්න ගෙදරට කියන ආහාර ඇසුරුම් වල ඇති E කියලා අංකයක් දාලා නේද? E කියලා අංකයක් දා E කියලා ඉලක්ක මේ E කියන අකුර දාලා අංකයක් ඇති මොකක් හරි. අන්න ඒවයින් කියවෙන්නේ ඒ ආහාරයට කෘතිමව දාපු දේවල්. හරිද? E කියන අංකයෙන් කියවෙන්නේ ආහාරයට කෘතිමව දාපු දේවල්. අපි යමු E 302 කියලා තිබ්බා කියනවා. ඔයාලට වැඩක් තියනවා කරන්න මොකද්ද? ඔයාලගේ ෆෝන් එක තියෙනවා ටැබ් එක තියෙනවා. ඔගේ Google වලට යන්න. Google වලට ගිහිල්ලා E 302 කියලා සර්ච් කරන්න. ඔයාලට ලිස්ට් එකක් එයි. E 302 කියන්නේ මොකද්ද?
රසකාරකයක්ද? වර්ණකයක්ද? එහෙම නැත්නම් ආහාර කල් තියා ගන්න පරිරක්ෂකයක්ද? මොකක්ද කියලා එයි. ඒ නිසා ඔයාලා අද අනිවාර්යයෙන් පන්ති වුණාට පස්සේ ගන්න ගෙදර තියෙන කිරිපිටි පෙට්ටි එකතු කරගන්න. ඊළඟට ඔයාලා ගෙනාවු ඔය නූඩල්ස් වර්ග, අය සොසේජස් බැගට් ඔය හැම එකම ගන්න. යෝගට්, චීස් ඔය තියෙන්නේ. ඒ ඔය බලන්න අනිවාර්යයෙන් එකතු කරපු ද්‍රව්‍යවලට මේ E කියලා අංකයක් එක්ක ඇති. ඒ ඔක්කොම සර්ච් කර බලන්න ඔයාලා තනි තනියෙන්. ඔයාලට හොයාගන්න පුළුවන් මේවට දාලා තියෙන රසායන ද්‍රව්‍ය මොනවද කියලා. හරි. එතකොට රසායන ද්‍රව්‍ය එකතු කිරීම කියන එක ටියුට් එකේ දීලා තියෙනවද ලියන්න ඕනේද? ලියන්න ඕනේ සර්. ලියන්න ඕනේ නේද? හරි. ලියන්න ඕන සර්. ඉක්මන ලියාගන්න. හොඳයි එතකොට අද අපි ආහාර නරක වීම කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ඊළඟට ආහාර නරක වෙන්න බලපාන හේතු සාධක ටිකක් අද අපි ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගත්තා ආහාර නරක වීමෙන් ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ආහාර පරිරක්ෂණය කරන්න අපි යොදා ගන්න සාම්ප්‍රදායික ක්‍රම සහ නූතන එවන නවීන ක්‍රම ගැන අද අපි ඉගෙන ගත්තා. හරිද? ඊළඟට අපි ඊළඟ දවසේ තියෙනවා ආකලන ද්‍රව්‍ය කියන්නේ මොනවද? ඊළඟට අපිට ජෑම් නිෂ්පාදනය කිරීම, ඊළඟට පරිරක්ෂිත ආහාර වර්ග, මෙන්න මේ ටික අපිට තියෙනවා. අපිට පුළුවන් ලබන සතියේ ලබන බදාදා මේ පාඩම ඉවර කරන්න පුළුවන්. හරිද? ලබන සතියේ බදාදාදී අපිට මේ පාඩම ඉවර කරන්න පුළුවන්. ඒ අතර ඔයාලට ওই ටියුට් එකේ තියෙනවා ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරන්න අනිත් රිවිෂන් එකේදී මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. එහෙනම් අදට අපි පන්ති නතර කරමු. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.